තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු ධම්මමයි අපි මේ ආරම්භ කරන්නේ සුපුරුදු වෙලාවට ශ්‍රී ලංකා වෙලාවෙන් උදෑසන 5:30ට අද දිනය 2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 20 වෙනි අඟහරුවාදා අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අපි මේ දහම් හමුවට එකතු වෙන්නේ. වෙනදා වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ දහම් හමුව සඳහා එකතු වී සිටිනවා. හැම දිනම අපි තාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. පළමුවෙන් අපි මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් ශ්‍රී කරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම. අවසරයි අපි දහම් හමුවක් මේ විදියට පවත්වගෙන යනවා. අපි හැම දිනාගේම ධර්ම අවබෝධය පිණිස විශේෂයෙන් අපි මේ යන ගමන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස දරන මේ උත්සාහය මේ ජීවිතයේදීම මේ ජීවිතයේදීම අපි සාර්ථක කරගත යුතුයි, සඵල කරගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය දහම් මඟ එලිපෙහෙලි කර ගැනීමක් අපි මේ ධර්ම සාකච්ඡාවෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ. අපි මේ වන විට සාකච්ඡාව දිගු කලක් තිස්සේ පවත්වගෙන ඇවිදින් තිබෙනවා. තවත් අපිට පුළුවන් ශක්ති පමණින් පුළුවන් තරම් කාලයක් අපි මේ දහම් හමුව පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ධර්මය නැවත නැවත ශ්‍රවණය කිරීම, සාකච්ඡා කිරීම, විමසීම, හැදෑරීම, පුහුණු වීම තුළින් මේ ගමන අපේ මේ නිවන් මඟ පහසුවෙන් එලිපෙහෙලි කරගෙන ඉතා පහසුවෙන් ඉතා ඉක්මනින් අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා නැවත නැවත කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා කියපු ආකාරයට නැවත නැවත ධර්මයේ ශ්‍රවණය, ධර්මයේ සාකච්ඡා කිරීම, යලි යලිත් පුහුණු වීම හැම අතින්ම හොඳයි. ඉතින් අපි මේ දහම් සාකච්ඡාවට විවිධ මාතෘකා තියාගෙන මේ සාකච්ඡාව අපි කරගෙන ඉදින් තිබෙනවා. මේ වන විට අපේ මාතෘකාව අනිශ්චිත විහරණය. එහි අදහස, එහි තේරුම අපි දන්නවා. නිශ්චිත කියන්නේ ඇලීම, ගැටීම, මුලාව කියන එකයි. අනිශ්චිත කියන්නේ නොඇලීම, නොගැටීම, නොමුලාව කියන එකයි. ඒකට අනිශ්චිත විහරණය කියන්නේ මේ වර්තමාන ජීවිතය. අපි මේ ගත කරන ජීවිතය තුළ මේ දැන් මේ මොහොතේ මේ වර්තමානයේ ඉන්ද්‍රිය ගෝචර වන, ඒ කියන්නේ පසින්දුරන්ට සහ මනසට ගෝචර වන දෙයක් තිබෙනවා. 6 විදියකින් කියන්න පුළුවන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා. 4කට ගොනු කරලා කියන්න පුළුවන් දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත කියලා. ඒකම 2කට ගොනු කරලා කියන්න පුළුවන් නාම රූප කියලා. එතකොට අපේ පසින්දුරන්ට ගෝචර වන දේ අන්නේක ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැතුව අපි සංසුන් මනසක්, ඒ වගේම පිරිසිදු කාය වාක් මනෝ ක්‍රියාකාරකමක් පවත්වාගෙන යාමටයි අනිශ්චිත විහරණය කියලා කියන්නේ. ඒක තමයි
නිවන සාක්ෂාත් කර කෙනෙක්ගේ ස්වභාවය. කිසිදු දෙයකින් ඉන්ද්‍රිය ගෝචර වන්නා වූ කිසිදු දෙයකින් කම්පා නොවීම, චලනයේ නොවීම, නැත්නම් අපි ඒකට කියන අකුප්පා කියලා, ප්‍රකම්පණේ නොවීම, තවත් විදියකින් කිව්වොත් කිසිදු ආකාරයේ ක්ලේශයක් උපද්දා නොගැනීම. ඉතින් සියලු ක්ලේශ සාමාන්‍යයෙන් අපි දහමේ වචන තුනකින් දක්වනවා සියලු ක්ලේශ. රාග, දෝෂ, මෝහ කියලා. සිංහලෙන් අපි ඇලීම, ගැටීම, මුලාව කියලා ඒක අපි සිංහලට පරිවර්තනය කරගන්නවා. ඉතින් කවර ක්ලේශයක් තුල වුවත් තියෙන්නේ ඔය ගති ලක්ෂණ තුනෙන් එකක්. එක්ක ඇලෙන ගතිය, නැත්නම් ගැටෙන ගතිය, එහෙම නැත්නම් මුලා වූ ස්වභාවය. තුනම හෝ ලක්ෂණ දෙකක් හෝ ලක්ෂණ තුනම හෝ තියෙන්න පුළුවන්. එකක් දෙකක් තුනක් වශයෙන්. එතකොට අන්නේ නොඇලී නොගැටි නොමුලාව ජීවත් වීම අනිශ්චිත විහරණය. ඉතින් ඒකට අපිට සෑහෙන කුසලතා ටිකක් වර්ධනය කරගත යුතුව තිබෙනවා. දැනටමත් අපි මේ කුසලතා සෑහෙන පමණකින් වර්ධනය කරගෙන තිබෙනවා. ඉතින් ඒක නිසා දැන් අපිට පුරුදු වෙන්න අවශ්‍යයි, පුහුණු වෙන්න අවශ්‍යයි මේ අනිශ්චිත විහරණය. ඉතින් එහිලා අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළා පහුගිය සාකච්ඡාවලදී. අපි මේ වෙනකොට මේ මාතෘකාවෙන් සාකච්ඡා 5ක් කරලා තිබෙනවා. ප්‍රධාන අංග මේ වර්තමාන මොහොතේ අනිශ්චිත විහරණය තුල ඉන්න නම් ඒ සඳහා කිසියම් ආකාරයක වෑයමක්, වීරියක්, උත්සාහයක් තිබෙනවා. අර අපි ළඟ යම් අවබෝධයක්, පුහුණුවක් තිබ්බට ඒ අවබෝධය, පුහුණුව පවත්වා ගත යුතුයි. ඒක නිසා යම් වීරියක්, උත්සාහයක්, වෑයමක් තියෙනවා. සම්මා වායාම, විරිය සම්බොජ්ජංග ආදී වශයෙන් දක්වලා තියෙනවා. එහෙම නැත්නම් ආතාපි වගේ වචන වලින් කියලා තියෙන මේ ලක්ෂණ. ඉතින් ඒ වීර්යය අපි සතර ආකාරයකින් සාකච්ඡා කළා. මේ මොහොතේ වර්තමානයේ අපි තුල නැති අකුසල් නූපදින්න වගවීම උපදවා ගන්නේ නැතුව වර්තමානයේ ජීවත් වීම. ඒ වගේම යම් අකුසලයක් හටගත්ත නම් එය දිග්ගස්සන්නේ නැතුව එය ඉම මොහොතේම ඇති වුණු මොහොතේම බැහැර කරන්න, දුරස් කරන්න, අයින් කරන්න. ওই විදිහට අකුසල පක්ෂයෙන් නූපන් අකුසලය නූපද වීමත්, උපන් අකුසලයේ දුරු කිරීමත් වශයෙන්. ඊළඟට කුසල පක්ෂයෙන් නූපන් කුසලය උපදවා ගැනීමත්, උපන් කුසලය රැක ගැනීමත් කියන කාරණේ. ඒවා අපි බොහොම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඊට පස්සේ අපි පහුගිය සාකච්ඡාවේදී මේ කාරණාවලට අදාළ තරමක් සවිස්තර දේශනාවක් අපි සාකච්ඡා කළා, සංවර සූත්‍රය කියලා. එහෙම නැත්නම් පදාන චතුක්ක සූත්‍රයේ නමිනුත් ඒ සඳහන් වෙනවා. මේ සතරාකාර පදානය තරමක් සවිස්තරව දැක්වීමක් එතන තිබුණා. එතකොට පදාන කියන වචනයට ඉදිරියෙන් තවත් වචන යෙදිලා තියෙනවා. ඒකෙදි සංවර පදාන, ඒ වගේම පහාන පදාන, භාවනා පදාන, අනුරක්කනා පදාන කියලා සංවර පදාන අපි විස්තර කරා. යම් මොහොතක වර්තමාන මොහොතේ අර කියපු විදිහටමයි ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්, මනසින් ඒවට ඉන්ද්‍රිය ගෝචර වෙන, ඉන්ද්‍රියන්ට අරමුණු ගෝචර වෙන මොහොතේ ඇති වෙන්න පුළුවන්
නූපන් අකුසල් උපදින්න පුළුවන්. ඉතින් එසේ උපදවා ගන්නේ නැතුව සිටී. ඒකයි. ඉතින් මෙතෙන්දී ඔය අපි කලින් සාකච්ඡා කරපු නැත්නම් අපි දැනට වඩාගෙන තියෙන සති සම්පජඤ්ඤ නැත්නම් සති ධම්මවිචය සිහි නුවණ සිහි බුද්ධිය සිහි කල්පනාව කියලා අපි වචන දෙකකින් හඳුන්වන ඒ කුසලතාවයේ අපිට අත්‍යවශ්‍යයෙන් යොදා ගන්න වෙනවා. ඇයට රූපයක් දකිද්දි කනට ශබ්දයක්, නාසයට ගඳ සුවඳක්, දිවට රසක්, කයට පහසක් වශයෙන් ඒ වගේ මනසට කරුණක් වැටහෙද්දි ඒවා පිළිබඳව අපි ළඟ ධම්ම විචය තියෙනවා. අපි ඒවා පිළිබඳව දහම් ඇසින් නැත්නම් අපි අවබෝධ කරගත්ත දහමට අනුව ඒවා දිහා බැලීමේ හැකියාව අපිට තියෙනවා. මොකද මේ පසිඳුරන්ට සහ මනසට ගෝචර වෙන දේවල් පිළිබඳව විවිධ අර්ථකථන සැපයනවා. විවිධ අර්ථකථන සැපයනවා. ඒවා විද්‍යාවෙන්, කලාවෙන්, ආගම් දර්ශන වලින් අපි ඒවත් යම් ප්‍රමාණයකට ඉගෙන ගත්ත අයනේ. විද්‍යා කලා ඉගෙනගෙන තියෙනවා, ආගම් දර්ශන ඉගෙනගෙන තියෙනවා. එතකොට ඇහැට පේන රූපය ගැන විද්‍යාවෙන් දෙන අර්ථකථනය, කලාවෙන් දෙන අර්ථකථනය, ආගමෙන් දෙන අර්ථකථනය, දර්ශනයෙන් දෙන අර්ථකථනය ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒ අර්ථකථන වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි දහමෙන් තථාගත දහමට අනුවයි ඒක දිහා බලන්නේ. අර අර්ථකථන තියනවා ලෝක. කනට ඇහෙන එක, නාසයට, දිවට, කයට දැනෙන එක ගැන, මනසට වැටහෙන එක ගැන, මේ ඉන්ද්‍රිය අරමුණු, මේ වයින් ලැබෙන වින්දනය, මේවා පිළිබඳව නොයෙක් අර්ථකථන තියෙනවා. ඒවා අපි නැහැ කියන්නේ නැහැ. ඒවා අපි බොරුයි කියන්න උත්සාහ කරන්නේත් නැහැ. එහෙම අවශ්‍ය නැහැ. මොකද ඒවා බොරු කියලා, අසත්‍යයි කියලා කියන්න ඕනේ නැහැ. මේ සමහර වෙලාවට අපි තැහිලා තියෙන මේ ධර්ම සාකච්ඡාවල, ධර්ම දේශනාවල ඉතින් ඔය ඔක්කොම බොරු කියලා කියනවා. එහෙම කියන්න බෑ. එහෙම කියන්නේ කොහොමද? විද්‍යාවෙන්, භෞතික විද්‍යාවෙන් සොයා දැනගෙන අනාවරණය කරපු රූප ධර්ම වල භෞතික ගති ලක්ෂණ පාවිච්චි කරන ගමන් සමහර අය කියන්නේ මේවා බොරු කියලා. නෑ, ඒවා එහෙම දේවල් තියෙනවා. ඒවා සත්‍යයි. ඒවා අපි බොරුයි කියන්නේ, වැරදි කියන්නේ යන්න අවශ්‍ය නැහැ. ඔය සරල උදාහරණයක් කිව්වේ භෞතික විද්‍යාවෙන් රූප ධර්ම වල විවිධ ගති ගුණ ලක්ෂණ ස්වરૂප ස්වභාව අනාවරණය කරගෙන තියෙනවා. ඒකට අනාවරණය කරගෙන ඒ භෞතික ගති ලක්ෂණ අපි ගති ගුණ අපි පරිහරණය කරනවා, පාවිච්චි කරනවා. දැන් අපි මේ මොහොතේ අපි එකතු වෙලා ඉන්න අපි ලෝකේ විවිධ රටවල් වල ඉඳගෙන එකම තැනක ඉන්නවා වගේ අපි යම් සාකච්ඡාවක් කරනවා. එතකොට මේ විදිහට අපිව මේ මුණගස්සලා තියෙන්නේ භෞතික විද්‍යාව. මේ රූප ධර්ම වල තියෙන ඒ රූප ධර්ම වලට ආවේනික සුවිශේෂ ගති ලක්ෂණ විසින් තමයි අපිව මේ විදිහට මුණගස්සලා තියෙන්නේ. එතකොට අපි මේ වෙලාවේ භෞතික විද්‍යාවේ ඵල ප්‍රයෝජන ගන්නවා. එතකොට දැන් මේක බොරුද? නෑ, බොරු නෙවෙයි. ඇත්ත. ඒක නිසා විද්‍යාව, කලාව, සමහර විට ආගම්, දර්ශන මේවයින් වර්තමාන මොහොතේ නැත්නම් වර්තමානයේ අහන දකින විඳින දේවල් පිළිබඳව කරන අර්ථකථන එක සැරේටම අපි බොරුයි යන්න අවශ්‍ය නැහැ. මේවා ඒ විද්‍යා ශාස්ත්‍ර, ආගම්, දර්ශන වලින් මැනලා ඉදිරිපත් කරන අර්ථකථන. නමුත් අපේ තියෙන ධම්මවිචය එහෙම නැත්නම් පඤ්ඤා සම්පජානකාරී
කියලා අපි ඊට වැඩි මේ හැම දෙයකම ඒ සියලුම විද්‍යා ශාස්ත්‍ර ආගම් දර්ශන විසින් ඉදිරිපත් කරන හැම ගති ගුණයකම ලක්ෂණයකම අර්ථකථනයකම ඒ සියල්ලටම පොදු දෙයක් අපි අඳුනගෙන තියෙනවා. ඒක තමයි මේ දහමින් අපි දකිනවා කියන්නේ. අපි හිතමු උදාහරණ වශයෙන් මේ රූප ධර්ම වල භෞතික දේවල් වල ගති ලක්ෂණ පිළිබඳ විද්‍යාවෙන් යම් යම් කරුණු ඉදිරිපත් කරනවා. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව වශයෙන්. ඊළඟට කලාවෙනොත් මේවා ගැන යම් යම් අර්ථකථන ආදී දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. බොහෝ ආගම් තියෙන ලෝකේ. ඒ ආගම් වලිනුත් යම් යම් අර්ථකථන ඉදිරිපත් කරන්න පුළුවන්. දර්ශන තියෙන. ඒ වයින්ත් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි හැම අර්ථකථනයක් හැම ඉදිරිපත් කිරීමක් අපේ දහමට අනුව අපි දන්නවා අනිත්‍යයි. නිට්ටය නෑ. යමක් අනිත්‍යයි කියන එකෙන් අදහස් කරන්නේ යමක් බොරුයි කියන එක නෙවෙයි. යම් දෙයක් තියෙනවා. දැන් අපේ ශරීරය සතර මහා භූත වලින් සකස් වෙච්ච ශරීරයක් අපි හැමෝටම තියෙනවා. ඒක අනිත්‍යයි කියන්නේ ශරීරයේ බොරුයි කියන එක නෙමෙයි. ශරීරය කියලා දෙයක් පවතිනවා. අපි අවුරුදු 60 70ක් ඕක පරිහරණය කරනවා. නමුත් වෙනස් වෙනවා. ඊළඟට විපරිණාමයටපත් වෙනවා. මේක ක්‍රමානුකූලව වෙනස් වීගෙන යන ලක්ෂණයක් තියෙනවා. ඔය විද්‍යා ශාස්ත්‍ර ආගම් දර්ශන විසින් ඉදිරිපත් කරන්නා වූ කවර මතයක්, කවර සංකල්පයක්, කවර නිර්මාණයක් වුවද අනිත්‍යයි විපරිණාමී. ඒකයි ස්වභාවය. ඒ වගේම ඒවා ඇති වුණා නැත්තම් ඇති කළා නිර්මාණය කළා වගේම ඒවයි නිමාවක් තියෙනවා. සමුදය වගේම වයක් තියෙනවා. කෙලවර වීමක්, අවසන් වීමක්, නිමා වීමක් තියෙනවා. සමුදය වය. ඒ වගේම මේවට හේතුඵල ධර්මතාවක් තියෙනවා. හේතු විසින් ඇති කරන්නේ හේතු විසින් පවත්වගෙන යන හේතු විසින් නිමා කරන ලක්ෂණයක් තියෙනවා. ඊළඟට ඒ කියන්නේ පටිච්ච සමුප්පන්තා. ඒ වගේම අපි කැමති විදියට අපිට ඕන විදියට කැමති තාක් කාලයක් මේ දේවල් පවත්වා ගැනීමේ හැකියාව නැහැ. අනාත්මයි, අනත්තා. මෙන්න මේ වගේ ගැඹුරු දෙයක් සියලු ආගම් දර්ශන විද්‍යා ශාස්ත්‍ර විසින් මතු කරලා දෙනු ලබන ඥාන පද්ධතිය නිර්මාණය කරනු ලබන නව විවිධාකාර වූ නිර්මාණ ඉදිරිපත් කරන්නා වූ විවිධ සංකල්ප මේ සියල්ලම අපි යම් යම් ප්‍රමාණ වලින් බාර ගන්න බොරුයි කියන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒවා අපි පරිහරණය කරනවා, පාවිච්චි කරනවා, භාවිතා කරනවා. නමුත් අපි දන්නවා මේ කවර සමහර විට ලෞකික වශයෙන් මේ විද්‍යාවෙන් භෞතික විද්‍යාවෙන් රසායන විද්‍යාවෙන් ඉදිරිපත් කරන ඇතැම් නිර්මාණය කරන ඇතැම් නිර්මාණ ලෞකික වශයෙන් ඉතාම ප්‍රයෝජනවත්. දැන් රසායන විද්‍යාව තුල තමයි අපේ මේ හුඟක් ඖෂධ නිර්මාණය වෙන්නේ. අපි පාවිච්චි කරන ඖෂධ නිර්මාණය වෙන්නේ රසායන විද්‍යා ශාස්ත්‍රය තුල. කවර වෙදකමකදී වුණත් දේශීය වෛද්‍ය ශාස්ත්‍ර වල වුණත් බටහිර වෛද්‍ය ශාස්ත්‍රයේ වුණත් මේකෙදි කරන්නේ හුඟක්ම භෞතික ගති ලක්ෂණ කිසියම් ආකාරයකට ගොනු කිරීමක්, නිර්මාණය විවිධාකාරයකට සංයෝග කිරීමක්, විවිධාකාර වලින් සංයෝග කිරීමක් තමයි කරන්නේ. කරපුවාම මේ භෞතික දේවල් වල ගති ලක්ෂණ ගුණ වෙනස් වෙලා ඒකෙන් යම් කිසි බලපෑමක් ඇති කරනවා. එතකොට ඒවයි තියෙනවා යම් යම් ඵලදායීතාවයන්. ඵලදායී නොවන යම් අදහසුත් තියෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට අතම් ආගම් වලින් ඉදිරිපත් කරන
මතිමතාන්තර සංකල්පන ඇතම් ආගමික සිරිත් පිරිත් ඵලදායි නොනේවා තියෙන පුළුවන්. ඉතින් අපි ඒවා එවැනි දේවල් අපි භාවිත කරන්නේ නැහැ, පරිහරණය කරන්නේ අපි ඒවා බැහැර කරනවා. ඉතින් කොහොම නමුත් මේ සියල්ලටම පොදු ලක්ෂණ තමයි බුදුදහමෙන් උගන්වන්නේ. එතකොට මේ පොදු ලක්ෂණ ඉගෙන ගන්නේ ඇයි? පොදු ලක්ෂණ ඉගෙන ගන්නේ අවබෝධ කරගන්නේ. ඉගෙන ගන්නවා කියන වචනේ දැනට අපි පාවිච්චි කරමු. පොදු ලක්ෂණ අවබෝධ කරගන්නේ, ප්‍රත්‍යක්ෂ කරගන්නේ ඇයි? ප්‍රත්‍යක්ෂ කරගන්නේ අර ඒ ආගම් දර්ශන විද්‍යා ශාස්ත්‍ර මගෙන් ඉදිරිපත් කරන සංකල්පන. එහෙම නැත්නම් කරන නිර්මාණ පිළිබඳ අර මූලික පිළිබඳ ක්ලේශ ඇති වෙන්න පුළුවන්. රාග, දෝෂ, මෝහ ඇති වෙන්න පුළුවන්. භෞතික විද්‍යාවෙන් නිර්මාණය කරන හුඟක් නිර්මාණ පුද්ගලයාගේ පැවැත්මට සහ වින්දනයට උපකාරී වෙන බැවින් වැඩිපුර ඇති වෙන්නේ ඒවට රාග. මේ භෞතික දේවල් වලට හුඟක්ම ඇති වෙන්නේ රාග. රාග කියන්නේ ඇලීම කියන එක. නැත්නම් තණ්හා, උපාදාන ඔය වගේ වචනත් අපි පාවිච්චි කරනවා. ඡන්ද වගේ වචන පාවිච්චි කරනවා. ඡන්දය කැමැත්ත තමයි තියෙන්නේ. රාගය, තණ්හාව, උපාදානය කියන ලක්ෂණය හුඟක් තියෙනවා. ඊළඟට සමහර වෙලාවට ඔය ඇතැම් ආගම් දර්ශන විසින් ඉදිරිපත් කරන ඇතැම් මතිමතාන්තර චර්යාවන් වගේ දේවල් හානි කරයි. සමහර වෙලාවට එහෙම තියෙන. නැත්නම් දේශපාලන දර්ශන, ආර්ථික දර්ශන, සමාජ දර්ශන කොහොම තියෙන. ආගම් තියෙන. ඒවෙන් ඉදිරිපත් කරන නැත්නම් මතිමතාන්තර අදහස් හානි කරයි. එතකොට ඒවත් එක්ක ගැටෙනවා. ගැටෙන ලක්ෂණ එනවා. නොඑක් විදිහේ දැන් යුද්ධ බලන්න ලෝකේ මෙච්චර මේ කොරෝනා ව්‍යසනයේ ඇස්සෙත් ඒ මිනිස්සු මරා ගන්නව තවමත් යුද්ධ පවතින රටවල් තියෙනවා. එතකොට ඇයි මේ ද්වේෂය? ඇයි මේ තරහ? ඇයි මිනිස්සෙක් තව මිනිස්සෙක් මරන්න තරම් තව කෙනෙක්ගේ රටක් නැත්නම් දේපල විනාශ කරන්න තරම් ද්වේෂයක් මතුවලා එන්නේ ඇයි? බොහෝ විට මේවා ආගම් දර්ශනවල තියෙන වැරදි ලාමක හීන මතිමතාන්තර. ඒවා විසින් ද්වේෂය මතු කරන. ඊළඟට මෝහ. මේවයි තියෙන යම් අස්සාද පැත්තට මෝහණය වෙන ලක්ෂණයක් තියෙනවා. ඔය වගේ රාග දේශ මෝහ කියන මේ දුකට හේතු වෙන අකුසල මූල ඇති වෙන. එයින් අකුසල තත්ත්වයන්, අකුසල කායික, මානසික, සමාජීය තත්ත්වයන් නැති වෙලා සත්‍ය දුකට පමුණවනවා. ඉතින් ඒක නිසයි බුදුදහම මේ తত্ত্বය නැත්තම් මේ විද්‍යා ශාස්ත්‍ර ආගම් දර්ශන විසින් පෙන්වා දෙන්නා වූ දේවල් වලට එහා ගිය දෙයක් පෙන්වනවා. ඒකට ඒක අවබෝධ කරගත්ත කෙනා ඒ දේවල් වලින් ප්‍රකම්පණය වෙන්නේ. ප්‍රකම්පණය කියන්නේ ඇලීම, ගැටීම, මුලාව. නැත්තම් අපි ඒකට නිශ්චිත කියන වචනේ පාවිච්චි කරනවා. නිශ්චිත වෙන්නේ නැහැ. දන්නවා මේ භෞතික විද්‍යාවෙන් කොච්චර විශිෂ්ට නිර්මාණ කළත් ඒ නිර්මාණ එක පැත්තකින් අනිත්‍යයි අනාත්මයි. ඒ නිර්මාණ භුක්ති විඳින අපි නිට්ටයද? දැන් මේ නිර්මාණය භුක්ති විඳින්නෙක් ඉන්නවනේ. එයා නිට්ටයද අනිත්‍යද? එහෙනම් අපි කැමති තාක් කාලයක් කැමති ආකාරයට ඒ නිර්මාණය පවත්වා ගන්නත් බෑ. අනිත් පැත්තෙන් අපි කැමති ආකාරයට අපේ කය මනස පවත්වා ගන්නත් බෑ. සමහර විට වටිනා දෙයක් නැත්තම් වින්දනීය දෙයක් තිබුණාට අපිට ඒක විඳින්න බෑ. විඳින්න බැරි තත්ත්වයට අපේ කය මනසපත් වෙනවා. ඒකයි. එතකොට ඒ දේ අවබෝධ කරගෙන හිටියම ඒ බාහිර දේ අපි ඒකට කියන්නේ ඉන්ද්‍රිය ආරම්මණය කියලා. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ ආ ධර්මතාවය. වෙනස් වුණත්, විපරිණාමය වුණත්, ඇති වුණා වගේම නැති වෙලා යනවා. නැති වෙලා ගිය අපි ඒකෙන් ප්‍රකම්පණය වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ඒ දේ තියෙද්දි අපිට ඒ දේ දකින්න, අහන්න, විඳින්න, වටහා ගන්න බැරුව යනවා. හේතුව අපේ ඉන්ද්‍රියයන් අනිත්‍යයි, අනාත්මයි, විපරිණාමයි. ඒකත් අපි අවබෝධ කරගෙන හිටියම මේ ගැටලුව පැන නගින්නේ නැහැ.
ඒක නිසා බුදුදහම අනිත් ආගම් දර්ශන විද්‍යා ශාස්ත්‍ර වලින් උගන්වන්නේ නැති ඊට වඩා ගැඹුරු දෙයක් බුදුදහම උගන්වනවා. ඉතින් ඔන්න ඔය ගැඹුර අපි හදාරලා තියෙනකොට අපේ මනස කොයි මොහොතෙත් සංසුන්. ඉතින් මේ සංසුන් භාවය අපි හඳුන්වන්නේ සමාධි කියලා. මම මේ කාරණා ටික මතක් කළේ පදාන 4න් 4 වෙනි පදානය අනුරක්කනා පදානය. ඔබට මතකයි පහුගිය සාකච්ඡාවේදී අපි අනුරක්කනා පදානය විස්තර කරේ uppannam baddakam සමාධි නිමිත්තං අනුරක්කති කියලා. එතකොට මේ සමාධි නිමිත්ත එක පැත්තකින් ඒ චිත්ත සමාධිය අපි ඇති කරගන්නවා. කලබල නොවන සිත. මේ කලබලය කියන්නේ මොකක්ද? කලබලය කියන්නේ කිසියම් ක්ලේශයක් ඇති වෙන එක. රාගයක්, ද්වේෂයක්, මෝහයක්, මදයක්, මානයක්, ඊර්ෂ්‍යාවක් ඇති වුණා නම් අන්න ඒක තමයි කලබලය. ඒකට අපි තව වචනයක් කියන අසමාහිත වුණා කියලා. සමාධිය බිඳ වැටුණා. එතකොට අපි දැන් මේ සමාධිය වඩාගෙන තියෙන්නේ. මේ සමාධිය රැක ගැනීමයි අනුරක්කනා පදාන කියලා කියන්නේ. ඒ කියන්නේ මේ හිත මොන තත්වයක් යටතේ නමුත් සිත නොසන්සුන් වීම වළක්වා ගැනීම. ඒ කියන්නේ සංසුන්ව පවත්වා ගැනීම කියන එකයි. එතකොට මේ සමාධිය, මේ හිතේ සංසුන් භාවය, අකම්පිත බව, නොසෙල්ලෙන බව, කෙලෙස් නූපදවන ගතිය ඇති වෙන්න පුළුවන් ක්‍රම දෙකකට. ඒක නිසා අපි සමත සමාධි, විපස්සනා සමාධි කියලා ඔක දෙකට බෙදෙනවා. එතකොට සමත සමාධි තත්වයන් තියෙන්න පුළුවන්. යම් යම් සමත ක්‍රම. සමත කියන එකට අපිට සිංහලෙන් දෙන්න පුළුවන් සරල තේරුම తాවකාලිකව ටික වේලාවකට මේ හිතේ පවතින කෙලෙස් නූපදවන සංසුන් තැම්පත් පිරිසිදු ගති. එතකොට එහෙම ඇති කරන්න පුළුවන් අපේ හිතේ එහෙම తాවකාලික සමාධි තත්ත්වයක්, සමත තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඒකට ක්‍රම තියෙනවා. එක ක්‍රමයක් තමයි මේ ඒකාලම්බන කිරීම. එක අරමුණකට හිත යෙදවීම. කුසලමය අරමුණු අපි තෝරාගෙන එවැනි අරමුණකට හිත යෙදවීම. එහෙම නැත්නම් කුසල අකුසල ගණයට අයත් නොවන අරමුණකට වුණත් පුළුවන්. දැන් ආනාපානය කුසල අකුසල ගණයට වැටෙන දෙයක් නෙමෙයි. එක්තරා ස්වභාවික සංසිද්ධියක්. අපිට පුළුවන්කම තියෙනවා හිත අපේ අවධානය එහිම පවත්ව ගන්න. දැන් මේ මොහොතේ වටපිටාවේ යම් යම් දේවල් වෙනවා. දැකිය යුතු දේවල්, ඇසිය යුතු දේවල්, විඳිය යුතු දේවල්, වටහා ගත යුතු දේවල් මේ මොහොතේ සිද්ධ වෙනවා. නමුත් අපි ගන්නෙ නෑ ඒක. අපි ආනාපානයේ විතරයි ආනාපානයටම හිත යොමු කරගෙන ඉන්නේ. එතකොට අර දැකීම්, ඇසීම්, විඳීම්, වැටහීම් වලට අදාළ දේවල් සිදු වුණත්, රූප තිබ්බත්, ශබ්ද තිබුණත්, ගන්ධ රස පහස තිබුණත්, වටහා ගැනීමට දේවල් තිබුණත්, මනස ඒව ගන්නෙ නෑ. ගන්නෙ නෑ. ඉතින් ඒව දැක්කේ නෑ. දකින්නේ නෑ. ඇහුනේ නෑ, අහන්නේ නෑ. ඒ වගේම ගන්ධ රස පහස වශයෙන් විඳින්නේ නෑ, විඳින්නේ නෑ. මනසට ඒක වැටහෙන්නේ නෑ, වැටහුනේ නෑ. එහෙනම් එතන තියෙනවා
නොදැක්ක නිසා, නැහුණු නිසා, නොවින්ද නිසා, නොවැටහුණු නිසා හිත කලබල වුණේ නැහැ. හිතේ රාගයක්, දේශයක්, මෝහයක්, මදයක්, මානයක්, ඊර්ෂ්‍යාවක් ඇති වුණේ නැහැ. ඒ මොකද නොදුටු නිසා, නොදකින නිසා, නොඇසෙන නිසා, නොවිඳින නිසා, නොවැටහෙන නිසා. එතකොට ওই විදිහට හිත පවතිනවා. එක අරමුණක තියෙනවා, අනිත් දේවල් දකින්නේ, අහන්නේ, විඳින්නේ, වැටහෙන්නේ නැහැ. ඒක නිසා ඊට අදාළව ක්ලේශයක් උපදින්නේ නැහැ. හිත පිරිසිදුයි, හිත සංසුන් කියලා අපි කියනවා. නමුත් ඒක හිත පිරිසිදුයි, හිත සංසුන් කියලා කියන්න පුළුවන්. නමුත් ඒක తాවකාලිකයි. යම් මොහොතක ආනාපාන අරමුණෙන් හිත අයින් කරලා සාමාන්‍ය විදිහට ඇස කන නාසය දිවකය මනස විවෘත කරපු ගමන්ම ඔන්න අර ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්න පටන් ගන්නවා. දැන් දකිනවා, දැන් අහනවා, දැන් විඳිනවා, දැන් වැටහෙනවා. එතකොට නිශ්චිත වෙන්න පුළුවන්. රාග දේශ මොහ උපදින්න පුළුවන්. එහෙනම් අර ක්‍රමේ සාර්ථක නැහැ. සමත සමාධිය සාර්ථක නැහැ. ඒක ටික වෙලාවකට, ටික කාලයකට හොඳයි. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේ නිතරම විපස්සනා සමාධිය උගන්වනවා. සමාධින් භික්ඛවේ භාවේත. ඔය දේශනාව අපිට ඕන තරම් මොන ගැහෙනවා සූත්‍රවල. සමාධි සූත්‍ර තියෙනවා ගණනාවක්. ඔය ඇත්තන්ට කියවන්න පුළුවන්. අර අපි මතක් කරපු අර මොදුකාංගයෙන් සමාධි කියන වචනේ ගැහුවොත් සමාධි සූත්‍ර ගොඩක් පෙන්නනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං ඥානාති පස්සති කියලා ඔහොම දේශනා කරනවා. සමාධිය වඩන්න, සමාධිය ඇදුවම යථා ස්වභාවය වැටහෙන. අන්න යථා ස්වභාවයේ වැටහුණාම අර දැක්ක, ඇහුවා, වින්ද, වැටහුණා කියලා කම්පා වීමක්, කලබල වීමක්, නසංසම් වීමක් නැහැ. අර බද්ධකං සමාධි නිමිත්තං කියලා අපි කතා කර මේ සූත්‍රේ. බද්ධක සමාධි නිමිත්ත කියලා කියන්නේ ওই විපස්සනා වැඩිමේ නැත්තම් යථා භූත ඥාන දර්ශනයෙන් ඇති తත්වයේ ඇති සැටියෙන්ම දැකීම නිසා ඇතිවෙච්ච සංසුන් මානසික తත්වය තමයි මෙතන බද්ධකං සමාධි නිමිත්තං කියලා. එතකොට ඒ නිසායි අපි මේ සමත සමාධිය නරකයි කියනවා නෙවෙයි. ඒක ටික වෙලාවකට ඒ සමත කමඨහනේ තුල ඉන්න තාක් කාලයක් සංසුම් මනසක් තියෙනවා. දැන් අපේ භාවනා යෝගීන් හුඟ දෙනෙක් පුට තියෙන එක ගැටලුවක් ඕ. හුඟක් අය සමත සමාධිය හුරු කරගෙන තියෙනවා. ඒක නරකයි කියන එක නෙවෙයි. නමුත් සමත සමාධිය විපස්සනා සමාධියට යන්න ඕන. විපස්සනාවට යන්න ඕන. නැත්තම් මොකද අර සාමාන්‍ය ජීවිතේ අනිශ්චිත විහරණයට එන්න බැරි අපි මේ කතා කරන අනිශ්චිත විහරණය කියලා කියන්නේ විශේෂ තැනක, විශේෂ දවසක, විශේෂ ස්ථානයක ගත කරන ජීවිතේ නෙවෙයි. සාමාන්‍ය ජීවිතේ. ඒ සාමාන්‍ය ජීවිතේ තුල නොඇලී නොගැටී නොමුලාව ඉන්න නම් අපි මේ විපස්සනා කරලා තියෙනවා. අපි විපස්සනා කියන යටතේ දීර්ඝ සාකච්ඡා මාලාවක් කරලා තියෙනවා. ඒක නිසා ඒව ගැන නැවත කතා කිරීම වුණා වෙන එකක් නැහැ. ඒ එහෙම වුණාම තියෙන්නේ අර විපස්සනාවෙන් ඇතිවෙන
සමාධි නිමිත්ත. ඒක තමයි බද්ධක සමාධි නිමිත්ත කියලා. ඔය බද්ධක සමාධි නිමිත්ත පැහැදිලි කරන තැන ඊයේ මේ පිළිබඳව යම් මහත්යෙක් ඇතම් කරුණාව මගෙන් තව කීප දෙනෙක් කිව්වා මේක තව ටිකක් මේ අනුරක්කනා පදානේ පැහැදිලි කරනවා නම් හොඳයි කියලා. ඒ නිසයි මම අද මේ කොටස සාකච්ඡා කරන්න කල්පනා කරේ. ඉතින් එතන කියලා තියෙන වචන සමහරට මේ ඇත්ත මේ සූත්‍ර බලනවා ඇති. කතමංච බික්කේ අනුරක්කනා පදානං ඉද බික්කේ බික්කු උප්පන්නම් බද්ධකං සමාධි නිමිත්තං අනුරක්කති කියලා එතන ඉඳලා යම් කිසි වචන කීපයක් සඳහන් කරලා තියෙනවා. අට්ටික සංඥම්, පුලවක සංඥම්, විනීලක සංඥම්, විච්ඡිද්දක සංඥම්, උද්දුමාතක සංඥම් ආදී වශයෙන්. මෙතන වැදගත් පදේ සංඥම් කියන එක. සංඥාව. මේ සංඥා කියන එකෙන් අදහස් කරන්නේ අපේ මනසේ තියෙන කිසියම් හැකියාවක්. මානසික හැකියාවක් සංඥා කියලා කියනවා. ඒක හැම සත්වයකටම තියෙනවා. ඒ කියන්නේ ඒ සත්වයාගේ ඉන්ද්‍රියන්ට ගෝචර වන දේ හඳුනා ගන්න නැත්නම් වටහා ගන්න, තේරුම් ගන්න පුළුවන් හැකියාව. ඒකට තමයි සංඥා කියලා කියන්නේ. සංජානන හැකියාව. යමක් වටහා ගන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න පුළුවන්කම. ඒ සියලු සත්‍යයන්ටම පොදුයි. පොදු වුණත් මිනිස්යාට පුළුවන්කම තියෙන මේ සංඥාව දිනු කරගන්න. ඒ සංජානන හැකියාව ක්‍රමයෙන් දිනු කරනවා. ඒක සාමාන්‍ය මිනිස්සුયો කරන අනිත් සත්‍යෝ කරන්නේ නැහැ. මිනිස්සුયો තමන්ගේ දරුවන්ට උගන්වනවා කියලා දෙයක් කරන්නේ. මේ සංජානන හැකියාව ක්‍රමයෙන් වර්ධනය කරනවා. නොයෙක් දේවල් සංජානනය කරගන්න පුරුදු කරනවා. අධ්‍යාපනය කියලා අපි කරන්නේ ඒක. ඉතින් ක්‍රමයෙන් මේ ඉන්ද්‍රිය ගෝචර වන බොහෝ දේ වටහා ගන්න, තේරුම් අරගන්න, අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔහොම වර්ධනය කරාම බුදුදහමේ කරනවා හැම දෙයකම යථා ස්වභාවය අවබෝධ කරගන්න පැත්තට පුද්ගලයා යොමු කරනවා. මෙහෙවනවා. එතකොට මේ අන්න ඒ සංඥා බුදුදහමේ කුසල සංඥා කියලා හඳුන්වනවා. ඊවෙනි කුසල සංඥා අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරති සංඥා, සබ්බ සංකාරේසු අනිච්චා සංඥා, ආනාපාන සංඥා ආදී වශයෙන් අපේ ධර්මයේ සංඥා ගොඩාක් සඳහන් වෙනවා. එතකොට එතන සංඥා කියන්නේ එතන සංඥා කියන එකෙන් අදහස් කරන්නේ අවබෝධයම තමයි. නමුත් එතන අවබෝධ කරගෙන තියෙන්නේ මොකද්ද? අනිත්‍ය සංඥා. අනිත්‍ය ස්වභාවය සංජානනය කරගෙන ඉන්නේ. මනවින් අවබෝධ කරගෙන ඉන්නේ. ඒකයි ස්වභාවය. අනාත්ම සංඥා. අනාත්ම ස්වභාවය මනවින් අවබෝධ කරගෙන තියෙන්නේ. අන්න ඒ වයින් තමයි මේ බද්ධක සමාධි නිමිත්ත ඇති වෙන්නේ. බද්ධක සමාධි නිමිත්ත. බද්ධකන් සමාධි නිමිත්තන් කිව්වේ ඇත්තටම මේ විපස්සනාවෙන් ඇති වෙන සමාධිය. අර සමතයෙන් වෙන සමාධිය චලනය වෙන తాවකාලික එකක්. විපස්සනාවෙන් ඇති වෙන සමාධිය මේ අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, සුභ සංඥා වැඩිමින් වඩනවා කියලා කියන්නේ ඇත්තටම මේවා ගැඹුරින් අවබෝධ කරගන්නවා කියන එක. භාවේති කියන පාලි වචනේ අපි සිංහලට යොදාගෙන තියෙන්නේ වඩනවා කියන වචනේ තමයි අපි යොදන්නේ. භාවේති. ඉතින් වඩනවා කියන්නේ මේ ධර්මතාවය ගැඹුරින්
ප්‍රත්‍යක්ෂ කර ගැනීම. විවිධාකාර අත්දැකීම්, විවිධ උපමා නිදර්ශන උදාහරණ මගින් ඒ ධර්මතාව අවබෝධ කර ගැනීම. ඉතින් අපි ඒක අවබෝධ කරගෙන තියෙන්නේ. දැන් අනිත්‍ය සංඥාව අපි ළඟ තියෙනවා. හැම දෙයකටම අදාළයි ඒක. අනත්ත් සංඥාව තියෙනවා, අසුභ සංඥාව තියෙනවා, ආදීනව සංඥාව තියෙනවා. පහාන සංඥාව, විරාග සංඥාව, නිරෝධ සංඥාව තියෙනවා. එතකොට ඒ වයින් ඒ සංඥා මගින් තමයි මේ බද්ධක සමාධි නිමිත්ත ඇති වෙන්නේ. තවත් විදිහකින් කිව්වොත් යමක් මෙතන නිමිත්ත කියන වචනේ යෙදিলা තියෙනවනේ. බද්ධක සමාධි නිමිත්ත. ඒ කියන්නේ යහපත් වූ ලක්ෂණය. සමාධියට හේතු වෙන යහපත් වූ ලක්ෂණය කියලා අපිට කියන්න පුළුවන්. මොකද්ද? මේකේ අනිත්‍ය දකින. අනාත්මය දකින. අන්නේ අනිත්‍ය ලක්ෂණ, අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය තමයි අර අපේ හිත සංසුන් කරන නිමිත්ත වෙන්නේ. ඒක බද්ධක නිමිත්ත. ඒ බද්ධක කිව්වේ භද්‍ර කියන්නේ යහපත්, හොඳ, උතුම් කියන තේරුමනේ. ඇයි ඒකට බද්ධක නිමිත්ත කිව්වේ? සාමාන්‍යයෙන් අසුතව පුදුජන කෙනෙක්ගෙන් නම් ඇහුවොත් මේ අනිත්‍ය වෙනස් වීම කියන එක එයාට බද්ධක නොවෙන්න පුළුවන්. යහපත් නොවෙන්න පුළුවන් එයාට. එයා ඒක අයියෝ අයහපත් දෙයක් කියලා කියන්න පුළුවන්. ඒක බද්ධක නිමිත්ත නෙවෙයි කියලා කියන්න පුළුවන්. නමුත් අපිට ඒක බද්ධක. ඇයි? හිත සංසුන් කරන නිමිත්තක් ඒක. අනිත්‍ය සංඥාව, අනත්ත් සංඥාව, අනිත්‍ය බව, අනාත්ම බව. හැබැයි අපිටත් අසුතව පුතුජන මට්ටමේදී වෙනස් වීම කියන එක බද්ධක නිමිත්තක් නෙමෙයි. හිත කලබල කරන නිමිත්තක්. නමුත් මේ මට්ටමේදී එහෙම නොවේ. අපි අවබෝධ කරගෙන තියෙනවා අනිත්‍ය, අනාත්ම, විපරිණාම, සමුදය වය මේ වගේ දේවල්. ඒ නිසා අපිට අනිත්‍ය බද්ධක නිමිත්ත. ඒතර මෙතෙන්දි මේ අපි කතා කරන සංවර සූත්‍රය එහෙම නැත්නම් පදාන චතුක්ක සූත්‍රයේදී බද්ධක නිමිති වලට උදාහරණ කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අට්ටික සංඥං, පුලවක සංඥං, විනීලක සංඥං, විච්ඡිද්දක සංඥං, උද්දුමාතක සංඥං වශයෙන්. මේ මෙහෙම දක්වන්නේ මේ උදාහරණ. එහෙම නැතුව මෙතන පහක් ගැන කියනවා නෙවෙයි. ඉතින් හැම දෙයකම මේ සංඥාව හැට පේන, කනට ඇහෙන, නාසයට, දිවට, කයට දැනෙන, මනසට වැටහෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ හැම දෙයක් තුලින්ම හැම දෙයකම මේ ලක්ෂණ දකින්න පුළුවන් වෙනවා. අට්ටික කියන එක අපි කතා කරා මේ පෞද්ගලික සාකච්ඡාවේදී අපි මේක ටිකක් පැහැදිලි කරා. අට්ටික කියන්නේ අට්ටි කියන වචනේට ඇට කියන වචනේ ඇට කියන අදහසක් තියෙනවා කියලා නම. මෙතෙන්දී අදහස් කරන්නේ මේ නිස්සාර කියන තේරුම. හරයක් වශයෙන් ගත හැකි, හර වශයෙන් ගත හැකි දේවල් දෙයක් මේ නාම රූප ධර්ම වල. එහෙම නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල අපේ ඉන්ද්‍රිය ගෝචර වන දේවල් වල ස්ථිර සාර හර වශයෙන් ගත හැකි දෙයක් නැති බව. ඒක දැන් ඇටසැකිල්ල ශරීරයේ සම්බන්ධයෙන් ගත්තොත් අපි හිතනවානේ මේකේ හයියම දේ, ශක්තිමත් දේ ඇට කියලා. එහෙම හිතනවානේ. නමුත් ඇටත් අපි දන්නවා ඔය
නවසීවතිකයේදී අට්ටිකානි පූතීනි චුන්නක ජාතානි. අපි ඔය හයියයි ශක්තිමත්ම දේ කියන එකත් කැඩෙනව බිඳෙනව. විනාශ වෙනවා. ඒකනේ ස්වභාවය. එන යම්කිසි දෙයක අපි හිතන හර වශයෙන් ගත හැකි දෙයක් තියෙනවා කියලා හිතන දේත් නිස්සාරයි. නැත්තම් එහෙම හර වශයෙන් ගන්න බෑ කියන අන්න ඒ අවබෝධයටයි අපි අට්ටික සංඥාව කියලා කියන්නේ. එහෙම නැතුව මේ ශරීරයේ ඇට පිළිබඳව කතා කිරීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒකට ඕනෑම නාම රූප ධර්මයක මේ අට්ටික ලක්ෂණ හර වශයෙන් සුභ වශයෙන් සුඛ වශයෙන් ගත නොහැකි ලක්ෂණය. ඒකයි අට්ටික කියන්නේ. ඉතින් ශරීරයේ සම්බන්ධයෙන් ගත්තොත් ඇට කියන්න පුළුවන්. ඉතින් ඇට ගැන ඇට තියෙනවයි කියලා කිව්වට වැඩක් නැහැ නේ. ඇට ඉතින් ශරීරේ තියෙනවා. අට්ටික සංඥාවෙන් කරන්නේ ඒකයි. ශරීරයේ ශක්තිමත්ම කොටස හැටියට සැලකෙන ඇට සැකිල්ල අට්ටික සංකලිකය. ඒකත් ස්ථිරසාර දෙයක් නෙමෙයි කියන්නේ. ඒ අනුසාරයෙන් අපිට අපේ වටපිටාවේ නැත්නම් අපේ පසින්දුරන්ට ගෝචර වෙන කවර දෙයක් පිළිබඳව වුණත් මේ අට්ටික සංඥාව අපි තුල තියෙනවා. අපි දැනට මේ ඇට සැකිල්ල පාවිච්චි කරනවා. ඇට කැඩෙන්නේ නැතුව තියාගන්නවා. ඇට ශක්තිමත් කරගන්නත් මොන හරි කරනවා ඇති. ඒ වුණාට අට්ටික සංඥාවෙන් කියන්නේ ඒ අපි ශක්තිමත්මය කියලා කියන දේ කොතන හරි මේ ශරීරයේ විතරක් නෙවෙයි වෙන අපි බිල්ඩින් එකක ගන්නකො ඒකේ ස්ට්‍රක්චර් එක ව්‍යුහයක් හදනවනේ අපි කොහොම ශක්තිමත් විදිහේ යකඩ දාලා එමේ දාලා හදනවනේ අපි එහෙම එකක් හදලා ඒ මත ඒ සැකිල්ල මතනේ අපි අනිත් ඒවාත් නිර්මාණය කරන්නේ. ඒ විදිහට ඒ ඕනම දෙයක මේ අට්ටික සංඥාව අපිට තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ ඇට සැකිල්ල නැත්නම් අපේ ශරීරයේ අස්ථි පද්ධතිය රැක බලා ගන්න එපා කියන එක නෙමෙයි. ඒක ජීවත් වෙනකන් ඒක රැක බලා ගැනීම වැදගත් වෙයි. නමුත් මේ ශරීරයේ ශක්තිමත්ම කියලා අපි හිතා ගන්න කොටස උනත් ඒකෙත් අස්තිර භාවය තමයි මෙතනින් අපි තේරුම් ගන්න. එතකොට ඒක කොහොමද බද්ධක සමාධි නිමිත්තක් වෙන්නේ? හිත සංසුන් කරන හොඳ අරමුණක් වෙන්නේ කොහොමද? හොඳ අරමුණක් වෙන්නේ අපි ඔය අට්ටික සංඥාව වඩාගෙන තිබ්බම අර අපි ශක්තිමත්ම හර වශයෙන් ගන්නා වූ දේවල් තියෙනවා. ඒවා වෙනස් වෙනකොට අපි කලබල වෙන්නේ නැහැ. දැන් ওই භෞතික දේවල් වලනේ ශක්තිමත් කියලා අපි ගන්නෙ. දැන් භෞතික නොවන දේවල් වල අපි ගන්නෙ හර කියලානේ. දැන් යම් කිසි ප්‍රතිපත්තියක යම් කිසි කිසියම් දාර්ශනික කාරණයක මතයක අපි කියනවා ඒක හරි වටිනා අදහසක්, හරි හොඳ අදහසක්, හරි ප්‍රයෝජනවත් අදහසක් කියලා ඒක යම්කිසි හරයක් අපි මතු කරලා පෙන්නනවා. මේ අදහසේ හරයක් තියෙනවා. ගත හැකි දෙයක් තියෙනවා. මේ සංකල්පය මේ concept එක මේ අදහස බොහොම හරවක් කියනවා. එතකොට අන්නේ හර ගතිය සාරය අන්නේ සාරයටනේ අපි කැමති වෙන්නේ. හැබැයි හරවත් බව ඒ රූප ධර්මයක නම් ඒ ශක්තිමත් බව ඒකත් වෙනස් වෙනවා කියන එකයි.
වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි හරවත් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඵලදායි අදහසක්. හොඳ සංකල්පයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක පිළිගැනීමට ලක් වෙන්නත් පුළුවන් සමාජයේ. මේ අදහස මේ සංකල්පය ඊටාම හොඳයි. ඊටාම හොඳයි. ඉතින් ඒක නිසා මේක අපි පිළිගනිමු. මේක අපි අද ඉඳලා ක්‍රියාත්මක කරමු. ක්‍රියාත්මක කරලා ඉතින් ඒවයින් යම් ප්‍රතිඵල ගන්නත් පුළුවන්. ඵලදායි සංකල්ප. ඒ ඵලදායිතාව කියලා අපි එකක් උගන්න. ඉතින් ඒ උංගාක් ඉදිරිපත් කරන එක කියන ඉදිරිපත් කරන ඵලදායිතා සංකල්ප. ඉතින් ඒවා විтин විට පිළි අරගෙන ක්‍රියාත්මක කරනවා පිළි අරගෙන. නමුත් ඒවයි මේ හර හැමදාම හර විදිහට පිළිගන්නේ නැහැ. හර නිස්සාර සාර නිස්සාර හැටියට සම්මත වෙනවා කාලයක් යනකොට. ඒක වැඩක් නෑ. දැන් ඒක යාල්පනපු අදහසක්. ඊට වැඩිය හොඳ එකක් ඇවිල්ලා තියෙනවා. නැත්නම් ඊට වැඩිය හොඳ අදහසක් සංකල්පයක් කන්සෙප්ට් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් ඒක තමයි අපි ක්‍රියාත්මක කරන්නේ කියලා අරක පැත්තකට. එතකොට එහෙම දැමීමට ලක් වෙනවා. ඒ හර බව ඒකේ නැති වෙලා යනවා. ඔන්න ඔය ලක්ෂණය තමයි මේ අට්ටික සංඥාවෙන් අපිට කියලා දෙන්නේ. අපි හර වශයෙන් අරටුව වශයෙන් ශක්තිමත් දේ වශයෙන් ගන්නා වූ දේ වෙනස් වෙනවා කියන එකයි අට්ටික සංඥාවෙන් කියන්නේ. ඊළඟට පුලවක කියන වචනේ සාමාන්‍ය ඩික්ෂනරියට ගිහිල්ලා බැලුවොත් ඔබට බලා ගන්න පුළුවන් පුලවක කියන පණුව කියන වචනේ පණුව කියන අදහස තියෙනවා. ප්‍රාණීන් කුඩා ප්‍රාණීන් කියන්නේ පණුව කියලා අපි කියන්නේ පුලවක. එතකොට මේ මොකක්ද කියන්නේ? දැන් ශරීරය පණුව කනවා. එහෙම නැත්නම් අපි භෝගයක් හැදුවා මේක පණුව කනවා. එළියක් ගුල්ලු ගහනවා. ඒ වගේ දැන් කුඩා ප්‍රාණීන් අපි දකින භෞතික දේවල් ඒගොල්ලෝ කාලා දානවා. වීයෝ කුඩා සතුන් ගුල්ලෝ වගේ අය නොයෙක් පණුව අපි ආහාර භෝග නිෂ්පාදනය කරනවා. වගා කරනකොට හොඳට තියෙද්දි ඒගොල්ලෝ කාලා දානවා. ඊට පස්සේ ඒවා නරක වුණාම එතන පණුව ඇති වෙනවා. භෞතික දේවල් වල. විවිධ ප්‍රාණීන්ගේ ගොදුරක් බවට පත් වෙනවා මේ භෞතික ශරීරය. අනිකුත් රූප ධර්මත් එහෙමයි. ඛාදනය වෙනවා එක්තරා ප්‍රමාණයකට. ඒක මේ සතුන් තව එකක් කනවා නැත්නම් ඒ යම් කිසි දෙයක් තමන්ගේ ආහාරයට ගන්නවා නැත්නම් ජීවත් වෙන්න එක තෝර ගන්නවා. ඔය ලක්ෂණය තමයි මේ පුලවක ලක්ෂණය. පුලවක. එතකොට ඔය හැම දෙයකම තියෙනවා. ඒකෙන් වෙන්නේ මේ දේ දුර්වල වෙනවා. ඒකේ තියෙන ප්‍රයෝජනෙ ගන්න බැරුව යනවා. ඒක අපිරිසිදු වෙනවා. ඔය වගේ දේවල් ටිකක් තමයි වෙන්නේ. මේ පුලවක වීමෙන්. නැත්තම් ඔකට සිංහලෙන් අපිට කියන්නේ පණුව ගහනවා කියලා. අපි කියන මේ කෑමට පණුව ගහලා නැත්තම් සතුන් වහලා කියන අපි කියන. නැත්තම් මේ භෝගයට පණුව ගහලා මැස්සෝ බෝ වෙලා පණුව බෝ වෙලා කියලා අපි කියනවා. එතකොට හැම දෙයකම තියෙන භෞතික දේවල් වල මේ පුලවක ලක්ෂණය. දැන් මේක නිකන් සරලව පණුව කනවයි කියන අදහස නෙවෙයි. ඒකෙන් තමයි මේ අපි ගැඹුරු දෙයට යන්නේ. තර අට්ටික සංඥාවට ගියේ ඇට අල්ලගෙනනේ. ඒ වගේ පුලවක සංඥාවෙදිත් කරන්නේ මේ පණුවන් අපිට සාමාන්‍යයෙන්
දකින්න පුළුවන් කුඩා ක්‍රමීන් විසින් කාදමනු ලබනවා. බොහෝ භෞතික දේවල් අපේ ශරීරයේ කනවා. ශරීරයේ නොයේ පණුවන් ඉන්නවා. එක පණුවෙක් දෙන්නෙක් නෙමෙයි පණු රෑනක් ඉන්නවා. ඉතින් ශරීරයේ මේ පණුවන්ගේ ග්‍රහණයට ලක් වෙනවා. ශරීරය විතරක් නෙමෙයි. අපි නිර්මාණය කරන අනිකුත් දේවල් භෝග බලපුවම ඒවත් පණුව ගන්නවා. මේ පණුව ඉතින් හරියට රුමිනාශකාරව මේවා අපි ඉතින් හදාගෙන කොහොම හරි මේ පුලවකලගෙන් මේවා බේර ගන්න ලොකු සටනක් කරනවා. ලොකු සටනක් කරනවා. ඊළඟට අපි නිර්මාණය කරන දේ ලී භාණ්ඩ අපි කියමු දැවමය භාණ්ඩ ඒත් පුලවකල මේවා කනවා. ගුල්ලෝ ගහනවා කියලා අපි කියන්නේ. වියෝ කනවා කියලා කියන්නේ. එහෙම වෙනවා. ඊට එහාට ගිහිල්ලා අපි නිර්මාණය කරන ඊටත් වැඩි ශක්තිමත් දේවල් තියෙන යකඩ වගේ වාහනේ වගේ ඒත් පුලවක තමයි. පුලවක කිව්වම එතනක් තියෙන්නේ යන්නේ රසායනිකව සිද්ධ වෙන කුඩා මේ රසායනික කාදනයක්. යකඩ මල කනවා කියලා කියන්නේ. එතකොට කාදනය වීමක් සිද්ධ වෙනවා. ඒක තමයි මේ පුලවක ස්වභාවය. මේකිනුත් පෙන්වන්නේ මොකද්ද? මොකද අපි බොහොම මහන්සියලා ශක්තිමත් වෙලා ශක්තිමත්ව නිර්මාණය කරනවා. මේ ශරීරය අපි කොච්චර පරිස්සම් කරනවද? පුලවකලගේ ඔළුවේ උකුණු හැදෙනවා. ශරීරය ඇතුලේ නොඑක් පණු වර්ග හැදෙනවා. ඉතින් ඕවට ප්‍රතිකර්ම කරනවා. තුවාලයක් හැදුනොත් එහෙම හරි පරිස්සම් කරගන්නවා. මොකද ඒවයි නොඑක් පුලවකයෝ ඇති වෙනවා. ප්‍රාණී ශරීරය ඇතුලේ අපි පණු බෙහෙත් ඒව මේව බීලා මේ පුලවක ස්වභාවයෙන් නැත්තම් විවිධ සතුන්ගේ ග්‍රහණයට හසු වීමෙන් අපි වළක්වනවා. අපි වගා කරන භෝගාදියත් එහෙමයි. ඒවයිත් අපි නොයේ කුසි රසායන ඒව මේවා පාවිච්චි කරනවා. ඇඳපුටු මේස හැදුවමත් අපි ඉතින් ඕවට ගානවා මොනවාද මේ ආරක්ෂක ආලේපන විදින සතුන් කාදනය කරන සතුන්ගෙන් ඒව බේරගන්න. දැවම මේ ලෝහමය දේවල් වුණ පවා අපි ලෝහ කාදනය වෙනවට නොඑක් ආරක්ෂණ ආලේපන වගේ දේවල් පාවිච්චි කරනවා. ඇයි මේ පුලවක තත්වයෙන් බේරගන්න. නමුත් ඉතින් ඕක බේරන්න බැරි එක. කොහොම හරි පුලවකයන්ට ගොදුරු වෙනවා. අන්න ඒ ස්වභාවය අවබෝධ කරගෙන ඉන්න එක තමයි පුලවක සංඥා කියලා. ඒ ස්වභාවය අවබෝධ කරගෙන ඉන්න. ඉතින් අපි අවබෝධ කරගෙන හිටියම පුලවකයන්ට ගොදුරු වුණා. නැත්තම් පුලවක තත්වයට වැටුණා අපි කම්පා වෙන්නේ නැහැ. අපේ සමාධිය චංචල වෙන්නේ නැහැ. ඒ නිසා යම් වෙලා අපි මේ පුලවක සංඥාව කියන්නේ බද්ධක සමාධි නිමිත්තක්. හොඳ සමාධි නිමිත්තක්. හැම තැනම ඔය පුලවකයෝ ඉන්නවා. ඇහැට පේන අයත් ඉන්නවා, එහා මෙහා යනවා. නොපෙනෙන අයත් ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් පුලවක කියන එකට පණුව කියලා තමයි අර්ථකථනය දීලා තියෙන්නේ. මේ ඩික්ෂනරි පරිවර්තනය ගත්තොත් සිංහලට පණුව කියලා දීලා ඇති. මේ කියන්නේ ජීවීන් විවිධ ජීවීන්ගේ ගොදුරක් බවට පත් වෙනවා. අපේ ශරීරය අපි සකස් කරන නිර්මාණය කරන සියලු දේ පුලවක යන්ගේ ගොදුරක් බවට පත් වෙනවා. ඒක තමයි පුලවක සංඥා. ඉතින් එහෙම ගොදුරක් බවට පත් වෙනවා කියන එක යථා ස්වභාවයක්. ඒක කාටවත් වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි. අපි කොච්චර පණු බෙහෙත් බෙව්වත් උකුණු මකුණු නාශක පාවිච්චි කරුවත්
මේ ශරීරය ඒකට ගෝචර වෙනවා. මధుරෝ කනවා. මකුණු කනවා, උකුණු කනවා. පණුව හැදෙනවා ශරීරයට. ඒක වළක්වන්න බෑ. ප්‍රබාදහම. අපි මොන විදිහට අපේ වගා තුලා කරනේවා අපි සමහර විට ග්‍රීන් හවුස් ඇතුලේ හදන. පුලවකයන්ගෙන් බේර ගන්න කියලා. උනාට ග්‍රීන් හවුස් එකේ ඒක ඇතුලේම පුලවකයෝ හැදෙනවා. හැදිලා ඒක කාලා දාන. ඒ විදිහට. අපි ඇඳපුටු මේසවල නොයෙක් විදිහේ ආලේපන කරනවා. ඒ වුණාට ඒක ඇතුලේම හැදෙන පුලවකය. අපි පිටින් ආලේපනයක් කරනවා මේ ලීය ගුල්ලන්ගෙන් වේයන්ගෙන් බේර ගන්න ඕනේ කියලා පිටින් ආලේපනය කරනවා. ඒ වුණාට වැඩක් නැහැ. ලීය ඇතුලේ පුලවක හැදෙනවා. ලීය ඇතුලේ හැදිලා ඒක ඇතුලේම කාලා දානවා. ඉතින් අපි පිටින් ගෑවට වැඩක් නැහැ. අපි හිතන්නේ මේ පිටින් එනවා කියලා. පිටිනුත් එන්න පුළුවන්. නමුත් ඇතුලෙන් හැදෙනවා. මේකෙන් කියන්නේ පුලවක ස්වභාවය ලෝක ස්වභාව ධර්මයක් වළක්වන්න බැරි එකක් කියන එක. ඉතින් එහෙම පුලවක ස්වභාවයකටපත් වුණාම අපි කම්පා වෙන්නේ ඇයි? අපි දන්නවා ඒක. මේක ලෝක ස්වභාවයක් කියලා. ඊළඟට විනීලක සංඥා. විනීලක කියන වචනෙටත් සමහර විට ඩික්ෂනරි වලට ගියාම මේ නිල් පාට කියලා දීලා තියෙන්න පුළුවන්. වර්ණයක් නිල. නැත්තම් කළු පැහැ කියලා දීලා තියෙන්න පුළුවන්. ඩික්ෂනරි එකට ගිහිල්ලා බැලුවොත්. නිලක කියන්නේ මොකක්ද කියලා. මොකද ඒකෙන් අදහස් කරන්නේ අපිට ඇහැට පේනවනේ යම්කිසි දෙයක ප්‍රියමනාප ලක්ෂණයක්. හැම දෙයකම අපි ඇහැට ප්‍රියමනාප ලක්ෂණයක්, ඒ ලක්ෂණය පවත්වා ගන්න අපි නිතරම උත්සාහ කරනවා. දැන් ශරීරයේ වුණත් අපි කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඉතින් ඒකේ ප්‍රියමනාප ලක්ෂණයක් අපි කැමති ප්‍රියමනාප ලක්ෂණය ඒ ශරීරය තුල පවත්වා ගන්න බලනවා. ඇඳුමෙන්, ඉස පීරන ආකාරයෙන්, එහෙම නැත්නම් මුහුණේ තවරන දේවල් වලින් ඔහොම ඊළඟට ශරීරයේ හැඩය ඔය වගේ විශේෂයෙන් වර්ණ ගැන්වීමෙන් අපි උත්සාහ කරනවා ශරීරයේ රෙදිවල ඒ කියන්නේ ඇඳුම් වල අපේ නිවසේ වර්ණ ගැන්වීම අපේ වාහනේ වර්ණ ගැන්වීම නොඑක් විදිහට අපි මේවා වර්ණ ගැන්වීම කරනවා. මොකටද? ඇහැට ප්‍රියමනාපය. ඇහැට ප්‍රියමනාප. නමුත් මේ වර්ණ දුර්වර්ණ වෙනවා, විවර්ණ වෙනවා, අවර්ණ වෙනවා. ඒක ලෝක ස්වභාවය. අපි ඕක අවබෝධ කරගෙන හිටියොත් ඔය වර්ණ ගැන්වීමත් එක්ක ලොකුවට දඟලන්නේ නැහැ. අවර්ණ වුණාම, විවර්ණ වුණාම, දුර්වර්ණ වුණාම අපි කලබල වෙන්නේ නැහැ. ඇයි? අපිට තියෙන විනීලක සංඥාව තියෙනවා. විනීලක සංඥාවෙන් කියන්නේ වර්ණ විවර්ණ වෙනවා කියලා. දුර්වර්ණ වෙනවා, අවර්ණ වෙනවා කියන එක. විනීලක කියන වචනයට සාමාන්‍යයෙන් දෙන්නේ කළු පැහැ කියන එක. කළු පැහැ. ඉතින් සුදු කැමති අයට කළු අකමැති එකක් වෙනවනේ. අව පැහැ කියන එක තමයි වඩා සුදුසු මේකට. නිල් කිව්වම අපිට බ්ලූ කියලා පාටක් තියෙන මේ පාට ගැන නෙමෙයි ඇත්තටම කියන්නේ. කලර්ස් ගැන නෙමෙයි කියන්නේ. විනීලක කියන එකේ අදහස අපි මේ වර්ණවත් බව පවත්වාගෙන යන්න නිතරම උත්සාහ කරනවා. නමුත් මේ වර්ණවත් බව අවර්ණ වෙනවා, දුර්වර්ණ වෙනවා.
ඒකයි ස්වභාවය. මෙන්න මේ ලක්ෂණය. මේ දුර්වර්ණ වෙන, අවර්ණ වෙන, විවර්ණ වෙන ගතිය. මේක තමයි මේ විනීලක සංඥාවෙන් අපිට උගන්වන්නේ. ඉතින් ඕවා අවබෝධ කරගෙන ඉති කෙනාට මේ විවර්ණ වීම, අවර්ණ වීම, දුර්වර්ණ වීම එච්චර ප්‍රශ්නයක් නැහැ. අනික ඕවට ඒ තරම් දඟලන්න ඕනෙත් නැහැ. අවර්ණ වුණා කියලා දුක් වෙන්නෙත් නෑ. අර හිතේ සමාධිය බිඳෙන්නේ නෑ. ඒක නිසා මේ විනීලක සංඥාව බද්ධක නිමිත්තක්. බද්ධක සමාධි නිමිත්තක්. අපි ඇති කරගන්න. ඉතින් දුර්වර්ණ වුණාට, අවර්ණ වුණාට, විවර්ණ වුණාට ප්‍රශ්නයක් නෑ. හිත කලබල වෙන්නේ නෑ. හිත නොසන්සුන් වෙන්නේ නෑ. දුකටපත් වෙන්නේ නෑ. කනගාටු වෙන්නේ. ඒකයි මේ විනීලක සංඥාවෙන් උගන්වන්නේ. ඊළඟට විච්ඡිද්දක සංඥා. චිද්දක කියන වචනේ ඔබ ඩික්ෂනරි එකකට ගිහිල්ලා බැලුවොත් සිදුර කියන තේරුම දෙන්නේ. චිද්ද සිදුරු ඇති නැත්නම් සිදුර හීල කියලා අපි සිංහලෙන් කියන්නේ. ඒ වගේ ලක්ෂණ. මොකද්ද මේ සිදුර කියන්නේ? සාමාන්‍ය භෞතික දෙයක නම් මේ අපේ ඇහැට පේන කුඩා සිදුරු අදහස් කරන්නේ. නමුත් මේ චිද්දක සංඥාවෙන් කියන්නේ මොකක්ද? අපි ජලය හෝ තෙල් හෝ දාන භාජනයක් ගත්තොත් අපි බලන්නේ ඒකේ සිදුරු නැති එකක් ඕන. ගලා යන දෙයක් දානවා නම් සිදුරක් තිබුණොත් දාන්න බෑ ඒක. ඒ සිදුරෙන් ඒ දේ ගලාගෙන යනවා. ඒ නිසා අපි නිතරම සිදුරු නැති භාජනයක් තමයි හොයන්නේ ගලා යන දෙයක් දාන්න. ඉතින් අපි එහෙම භාජනයක් හොයලා ඒකේ දානවා වතුර හරි මොනවා හරි දාන්න. පුළුවන් තරම් සිදුරු අඩු කරන්න බලනවා. මේ වගේ ඒවායි මේ චිද්දක ගතිය, සිදුරු සහිත ගතිය භෞතික දේවල් වල ඇතැම් භෞතික දේවල් වල අපි අඩු කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේ අපි පාවිච්චි කරන වාහනේ තියෙනවා ටියුබ් එකක්. හුලං රඳවගෙන තියෙන කොටසක් තියෙන එක. අපි ඒකට ටියුබ් එක කියනවා. ඒකේ සිදුරු තිබුණොත් මොකද වෙන්නේ? නෑ අපිට ඒක පාවිච්චි කරන්න බැරුව වෙනවා. ඒ නිසා අපි ඒක සිදුරු නැති සිදුරු අවම වෙන විදිහටයි හදන්නේ. ඒ වුණත් කුඩා සිදුරු තියෙන කාලයක් යනකොට හුලම් බහිනවා කියන හුලම් අඩු වෙලා කියන්නේ ඒක. 100% ලොකු සිදුරු නැති කරාට කුඩා සිදුරු තියෙනවා. භෞතික දේවල් වල. මේකෙම තියෙනවා. අපි මැටි භාජනයකට වතුර ටිකක් දාලා තියලා පැයකට විතර පස්සේ පල්ලාත ගාලා බලන්න. යටිපැත්තේ වතුර තියෙනවා. ඇයි? භාජනේ බැලුමට සිදුරු නැහැ. ඒ වුණාට කුඩා සිදුරු තියෙනවා. අපිට ඇහැට නොපෙනෙන කුඩා සිදුරු තියෙනවා. මේ චිද්දක ගතිය. හැම දෙයකම පවතිනවා. ලොකු සිදුරු නැති වුණත් පොඩි සිදුරු තියෙනවා. ඒක ලෝක ස්වභාව ධර්මයක්. 100% සිදුරු වහන්න බෑ. ඒක මේ භෞතික දේවල් වල විතරක් නෙමෙයි මානසික පැත්තටත් අපි ගියාම මිනිස්යන්ගේ මනුස්ස ගතිගුණවල දැනුමේ චර්යාවේ ආකල්පවල සිදුරු තියෙනවා. මොකද සිදුරු තියෙනවා කියන එකෙන් එතකොට අදහස් කරන්නේ එතන ඉලක් තියෙනවා කියන එක නෙමෙයි. චිද්දක ගතිය කියන්නේ අඩුපාඩු කියන එකයි. දැන් පාලි වචනයක් තියෙන චිද්ද ගවේෂි කියලා. චිද්ද ගවේෂි. ඒකෙන් කියන්නේ අඩුපාඩු දොස් හොයන කියන එකයි.
ඒක හොඳ ලක්ෂණයක් නෙවෙයි. එහෙනම් චිද්ද කියන වචනේ භෞතික දේවල් සම්බන්ධයෙන් ගත්තොත් සිදුර. නැත්නම් ඒක යම්කිසි අපි බලාපොරොත්තු වෙන අපේක්ෂිත මට්ටමට ඒකේ ගති ලක්ෂණේ නැතිකම චිද්ද. ගතිගුණ, දැනුම, අවබෝධය, පළපුරුදුකම් මේ වගේ දේවල් සම්බන්ධයෙන් ගත්තොත් ඒවයි තියෙන අඩුපාඩුකම් තමයි චිද්ද කියන්නේ. එතකොට මෙතන මේ සමාධි නිමිත්තේදී කියන විචිද්දක සංඥාවෙන් අදහස් කරන්නේ මොකක්ද? කොයි දෙයක වුණත් භෞතික දේවල් වල අඩුපාඩුකම් සහිතයි, සිදුරු සහිතයි. මිනිස්සුયો ගත්තම ඒගොල්ලන්ගෙත් අඩුපාඩු සහිතයි කියන්නේ. මොකක් හරි අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. එතකොට විචිද්දක සංඥාවෙන් අපි ගන්නෙ මොකද්ද? අඩුපාඩු ඇති බව ලෝක ස්වභාව ධර්මය. හිත කම්පා කරගන්න නැති, හිත නොසන්සුන් කරගන්න නැතුව ඉන්න එක. ඒක විචිද්දක සංඥාව වඩාගෙන තියෙන කෙනාට අනිත්‍යයේ සිදුරු දැක්කට, අනිත්‍යයේ අඩුපාඩුකම් දැක්කට එයා කම්පා වෙන්නේ නැහැ. කම්පා වෙන්නේ නැහැ. කලබල වෙන්නේ නැහැ. එයා දන්නෝ කොතන වුණත් කාගේ වුණත් අඩුපාඩුකම් තියෙන්න පුළුවන් කියන එක. ඒකයි. ඉතින් එතකොට දැන් මේ අපි කතා කරන්නේ අර සමාධි නිමිත්ත අනුරක්ෂණා පදානය ගැන මේ කතා කරන්නේ. ඉතින් ඒ අවබෝධයන් අපි රැක ගන්න ඕන. ඔය ගැඹුරු අවබෝධයන් ඕවයින් කියන්නේ අට්ටික සංඥා, පුලවක සංඥා, විනීලක සංඥා, විචිද්දක සංඥා. තව එකක් මෙතන උදාහරණ වශයෙන් කියලා තියෙන උද්දුමාතක සංඥා කියලා. උද්දුමාතක කියන වචනේ ඕෂාර්ථය කියන්නේ මේ ඩික්ෂනරියේ දෙන අර්ථය. මේ ගත්තොත් ඒකෙන් කියන්නේ ඉදිමුණු වගේ අර්ථයක්. උද්දුමාතක කියනවා. ඉදිමුණු කියන අර්ථයක් තමයි කෝෂාර්ථවල දෙන්නේ. එතකොට මේ සංඥාවට එනකොට මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? එතකොට ඉදිමීමේදී සිද්ධ වෙන්නේ මොකද්ද? යමක් අපි භෞතික දෙයක් ගමු. දැන් අපි ඇඟිල්ල ඉදිමිලා කියමු. කකුල ඉදිමිලා කියමු. ඒකෙදි මොකද්ද වෙලා තියෙන්නේ? ඒකේ ස්වરૂපය, ඒකේ හැඩය, ඒකේ ප්‍රමාණය වෙනස් වෙනවා. උද්දුමාතක. ඉදිමිලා කියලා අපි ඔකට සිංහලෙන් කියන්නේ. උද්දුමාතක කියන වචනේමයි සිංහලට ඉදිමුණු කියලා බිඳගෙන තියෙනවා. එතකොට මොකක්ද එතන වෙලා තියෙන්නේ? ඒ දේ සාමාන්‍ය ස්වરૂපයේ ස්වභාවයේ හැඩයේ යම් වෙනසක් වෙලා ඉදිමිලා කියලා අපි කියනවා උද්දුමාතක. මේ භෞතික දේවල් වලත් ওই ලක්ෂණය තියෙනවා. ඒ ස්වરૂපයේ ස්වභාවය වෙනස් වෙනවානේ. දැන් ගහක් වැඩෙනකොට ගහේ මුල් අපි ඔකට ලොකු වෙනවා කියලාත් කියනවා. ඉදිමෙනවා. ඉතින් ළඟ බැම්මක් එහෙම තිබ්බොත් ඒ බැම්ම කඩාගෙන යනවා. බැම්ම අස්සෙන් පොඩි මුලක් ගිහිල්ලා තිබුණොත් ගහ ලොකු වෙනකොට ඒ ගල් දුරස් වෙලා ඒ බැම්ම කැඩිලා යනවා. ඒ තමයි මේ උද්දුමාතක ලක්ෂණය. හැම දෙයකම ප්‍රමාණය වෙනස් වෙනවා. ඔය රූප ධර්ම විතරක් නෙමෙයි, මේවා රූප ධර්ම වලට විතරක් සීමා කරගන්න එපා. මොකද මේ ලක්ෂණ උගාක්ම ඉදිරිපත් කරලා තියෙන්නේ මේ අට්ටික, පුලවක, විනීලක, විචිද්දක, උද්දුමාතක කියන ලක්ෂණ උගක් වෙලාවට ඉදිරිපත් වෙලා තියෙන්නේ භෞතික දේවල් ඇසුරෙන්.
විශේෂයෙන් ශරීරය ඇසුරු කරගෙන ඉදිරිපත් වෙලා තියෙන්නේ. හැබැයි ගැඹුරට යනකොට මේවා රූප ධර්ම ඇසුරෙන් විතරක් නෙවෙයි නාම ධර්ම ඇසුරුනොත් අපි මේවා අවබෝධ කරගන්නවා. ඒකට උද්දුමාතකත් එහෙමයි. ඉදිමෙනවා කියන කාරණේ. ඉදිමුණු ගතිය. ප්‍රමාණයට වඩා වැඩි. දැන් ওই මිනිස්යන්ගේ චර්යාවලත් එහෙම තියෙනවනේ. ඉදිමිච්ච ගති. ඒ ප්‍රමාණයට වැඩි. අපි නිකන් සාමාන්‍ය විවාහරෙත් කියන යාට කොනවට වැඩි කියලා. ඕනවට වැඩි වෙන්න පුළුවන්. ඒකට උද්දුමාතික ඉදිමෙනවා. එහෙම වෙන්න පුළුවන්. ස්වභාවයක් කිසියම් හේතුඵල ධර්මතාවයක් නිසා ඉදිමිලා ප්‍රමාණයට වඩා වැඩි භෞතික දෙයක් හරි මානසික දෙයක් හරි ගති ගුණයක් හරි නේ සමහර විට ඔය අපි හොඳයි කියන ඒවායිත් ඔය ලක්ෂණේ තියෙන්න පුළුවන්. අපි හිතුව මේ පරිත්‍යාගශීලී ගතිය කියලා උදාහරණයක් ඇටියෙ. ඉතින් සමහරු පරිත්‍යාගශීලී. ඉතින් ඒක බලපුවාම ඒකෙත් ඔය උද්දුමාතික ගතිය තියෙන්න පුළුවන්. ඕනවට වැඩි පරිත්‍යාගශීලී වුණොත් මොකද වෙන්නේ? ඊටකොට ඉතින් අනාථපිණ්ඩිකට වුණ දේ තමයි වෙන්නේ. නමුත් අපි මෙතන කියන්නේ එහෙම වෙන්න පුළුවන්. ඉදිමෙන්න පුළුවන්. භෞතික දෙයක් ඉදිමුණොත් එතන කිසියම් අවහිරතාවයක් ඇති වෙනවනේ. ඒක හිර වෙලා, තද වෙලා. දැන් ඔය මල යකඩ ඉදිමෙනෝනේ ටික කාලයක් යනකොට. ඊට පස්සේ ගලවන්න බැරුව යනවා. අතේ දාලා තියෙන මුද්ද කාලයක් යනකොට ගලවන්න බැරි වෙනවා. ඒ මොකද? ඇඟිල්ල ප්‍රමාණය වෙනස් වෙනවා. එහෙම වෙන්න පුළුවන්. සමහර අපේ ගලවන්න ඕන එකක් ගලවන්න බෑ. මොකද ඒක ඉදිමිලා. උද්දුමාතික වේ. භෞතික දේවල්. මානසික වශයෙන් ගති ලක්ෂණ ස්වરૂප ස්වභාව ඒවත් ඒකේ නිසි ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා තියෙන්න පුළුවන් යම් වෙලාවක. උද්දුමාතික වෙන්න පුළුවන්. එහෙම වෙනෝ ඒක ස්වභාවිකයි. ඉතින් එහෙම දෙයක් වුණාම අපි අකම්පිතව අචංචලව ඉන්න පුළුවන්කම තියෙනවා. මේ සමාධිය පවත්ව ගන්න පුළුවන්කම තියෙනවා. අපි මේ සංඥාව වඩාගෙන හිටියොත්. උද්දුමාතක සංඥා. ඉතින් මම ඔය පැහැදිලි කරේ අපි මේ පදානයේදී එහෙම නැත්නම් අපි මාතෘකාව තියාගෙන තියෙන්නේ අනිශ්චිත විහරණය කියලා. ඉතින් අනිශ්චිත විහරණයක් පවත්වා ගැනීමේදී අපිට සෑහෙන ගැඹුරු අවබෝධයක්, ගැඹුරු වැටහීමක් අවශ්‍ය වෙනවා. මේ අවබෝධය තුළ නොහිටියොත් මොකද වෙන්නේ? අපි මේකෙදි චංචල වෙනවා, කම්පා වෙනවා, නොසන්සුන් වෙනවා. අර සමාධිය බිඳ වැටෙනවා. සමාධිය බිඳ වැටෙන්නේ නැති වෙන්න ඔන්න ඔය බද්ධක සමාධි නිමිති වඩලා තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ওই සූත්‍රයේදී අනුරක්කනා පදානයේ හැටියට. අනුරක්කනාව කියලා කියන්නේ මේ අපි ඇති කරගත්ත සමාධිය, මේ කුසලතා, මේ අවබෝධයන් බිඳගන්නේ නැතුව ආරක්ෂා කර ගැනීම. ඒකට අපි ওই බද්ධක සමාධි නිමිති වඩලා තියෙනවනම් ඔය කියන දේවල් සිද්ධ වුණා කියලා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. යමක් අට්ටික ඒ කියන්නේ හර වශයෙන් තිබුණු දේ ඒකේ හරගතිය නැති වෙලා යන්නේක. ඊළඟට පුලවක මේ හැම දෙයක්ම කිසියම් ආකාරයක ප්‍රාණීන්ගේ ග්‍රහණයට හසු වෙනවා කියන එක. කුඩා ඒවට හසු වෙලා ඒවා විනාශ වෙලා යන ගති. විනීලක අපි පවත්තන වර්ණවත් භාවය නැති වෙලා යනවා කියන. විච්ඡිද්දක
සිදුරු සහිත අඩුපාඩු සහිත බව උද්දුමාතික ප්‍රමාණය තම පවත්ත ගන්න බෑ. ඒ ප්‍රමාණය ඉක්මලා යන ගති. මෙන්න මේ ලක්ෂණ අපි අවබෝධ කරගෙන හිටියම ඉතින් ගැටලුවක් නෑ. වයින් මේවා බද්ධක සමාධි නිමිති. ඒ කියන්නේ විදර්ශනාවෙන් අපි ඇති කරගන්න. යථා ස්වභාවය අවබෝධ කරගෙන ඉන්නවා. සියලුම විද්‍යා ශාස්ත්‍ර ආගම් දර්ශන වලින් කියන හැම දෙයකම ඔය පොදු ලක්ෂණ අපි දැනගෙන ඉන්නවා. උදාහරණයක් හැටියට අපි හිතමු විද්‍යාවෙන් මේ නවීන විද්‍යාව නැත්නම් භෞතික රසායන ජීව විද්‍යාව වලින් මේ අමුතු දේවල් අපිට හැමතිස්සෙම හදලා දෙන්නේ. ඉතින් අපි මේ කොයි දේ දැක්කත් ඇහුවත් ඉඳ අපි ළඟ මේ සංඥා තියෙනවා නම් බද්ධක සමාධි නිමිති තියෙනවා නම් ඉතින් ඒවා කොයි විදිහට තිබුණත් පැවතුණත් නැතුණත් අපේ හිත කම්පා වෙන්නේ, හිත චංචල වෙන්නේ. ඉතින් අන්න ඒකයි මේ හතරවෙනි ප්‍රධානයේ අනුරක්කනා ප්‍රධානයේ කියලා කියන්නේ වර්තමාන මොහොතේ පසින්දුරන්ට ගෝචර වන කවර දෙයකින්වත් හිත කම්පා නොවි, කලබල නොවි පවත්වා ගැනීමේ හැකියාව. අනුරක්කනා ප්‍රධානය. හොඳයි. මේ සාකච්ඡාව මම අතකින් නතර කරලා වෙනදා වගේ තවදුරටත් සාකච්ඡාවේ රැඳී සිටින අපේ කල්යාණ මිත්‍රයන්ට අපි ඉඩවකාශ සලසනවා. මෙතෙන් සිට ඔබට අවශ්‍ය කිසියම් අදහසක් ඉදිරිපත් කරන්න, ගැටලුවක් තියෙනවා නම් ඒව සාකච්ඡා කරන්න. ඒ සඳහා අපි මෙතෙන් සිට කාලය ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කීප අවස්ථාවක පාවිච්චි කරා යථා ස්වභාවය කියන වචනය. ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ දැන් මේ කියපු සංඥා කියන එකද? ඒ කියන්නේ පූවලක විනීලක විචිද්දක උද්දුමායතික ඒක තමයි. ඒ යථා ස්වභාවය තමයි ඒ වයින් පෙන්වන්නේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය. ඒක තමයි. ඔව් හරි. එහෙමයි. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අයිතරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මේක අද සාකච්ඡාවට සහ සම්බන්ධ වෙන්නේ නම් ටිකක් අඩුයි. හැබැයි මේ ධර්ම සාකච්ඡා මාලාවේදී මම අහපු දෙයක් ගැන අහන්නයි යන්නේ. ඔබ වහන්සේ දවසක් කිව්වා මේ අනුසය වශයෙන් අකුසල පිට තියනවා කියන්නේ ඒ සංඥාව අපි තුල තාමත් තියෙනවා කියන එක. එතකොට එතනදී මේ සංඥාව අපි තුල තියෙනවා කියවහම මේ දැන් අපි අද මේ කතා කරපු මේ පාවුලක විනීලක විත්තිජක ඒ වගේ ඒ සංඥා කියන එකද නැත්නම් ඊට වඩා ගැඹුරු අර්ථයක් එතන තියෙනවද? අනුසය කියන කාරණේ අපි දෙවිදියකින් තේරුම් ගත යුතුයි. දැන් ඔන්න අපි අද කතා කරපු මේ සංඥා ඒ කියන්නේ අට්ටික පුලවක විනීලක විචිද්දක දුමාතික ආදී වශයෙන් මේ කතා කරපුවා අපි තේරුම් ගන්නවානේ. තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ අවබෝධය අපි ළඟ තියෙනවා. දැන් තියෙනවා. ඊට පස්සේ ඒ තියෙන අපිට තියෙන ඒ යෝගියට යම් ඔය අත්දැකීමක් ලැබෙනවා. අපි හිතමු පුලවක කියලා. මේ ප්‍රාණීන්ගේ හැම දෙයක්ම කුඩා ජීවීන්ගේ ග්‍රහණයට නතු වෙනවා කියන කාරණේ. ඒතකොට යම් අවස්ථාවක අපි එවැනි අත්දැකීමක් ලැබුවම අපිට ඒ පුලවක සංඥාව එතෙන්දී මතුවලා එනවා. ඒක අනුසය වශයෙන් තියෙනවා. හැමතිස්සෙම අපි පුලවක සංඥාව ගැන කතා කරන්නේත් නැහැ. ඒක කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් යම් මොහොතක මේ පුලවක
තත්වයක් නැත්නම් ශූද්‍ර ජීවීන්ගේ කුඩා ඇහැට පේන හෝ නොපෙනෙන ජීවීන්ගේ ග්‍රහණයට අපේ ශරීරය හෝ වෙනත් යමක් හෝ ග්‍රහණය වුණ වෙලාවේ අපි මේ සංඥාව මේ කාරණේ අවබෝධ කරගෙන තියෙන නිසා ඒක කියන්නේ ඒක අපිට මතුවෙලා එනවා. මේක තමයි මේ පුවලක தත්ත්වය. මේ පුලවක தත්ත්වය කියන්නේ මේක තමයි කියලා. අර හැම දෙයක්ම ශූද්‍ර ජීවීන් ඉන්නවා අප්‍රමාණ. ඒ ශූද්‍ර ජීවීන්ගේ කුඩා ජීවීන්ගේ ග්‍රහණයට නතු වෙනවා. ඒගොල්ලෝ ඒවා ආක්‍රමණය කරගන්නවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒවා කා දමනවා. ඒගොල්ලෝ ඒවයි ස්වරූපේ වෙනස් කරනවා. මොනවා හරි පුලවකයන්. එතකොට ඒක අපිට මතක් වුණේ කොහොමද? ඒ අත්දැකීම ආපු ගමන් අපිට ඒක මතක් වුණේ අපි පුලවක සංඥාව වඩලා තිබ්බා. අපි ඒක තේරුම් අරගෙන තිබුණා. අපි ළඟ ඒක අනුසේ වශයෙන් අපි හිතමු සංඥා ස්කන්ධේ තිබුණා. ඒක මතක තිබුණා. මතක තියෙන නිසා අපිට ඒක මතක් වුණා. මෙහෙම ලෝක ස්වභාවයක් තියෙනවා නේද? ශූද්‍ර ජීවීන්ගේ ග්‍රහණයට ආක්‍රමණයට ලක් වෙනවා නේද කොයි දේ. ඒතකොට ඒ සංඥාව තියෙනකොට එක වාසි දෙකක් තියෙන. එකක් තමයි අපි එදිනෙදා ජීවිතයේ සමහර ගැටලු හදා ගන්න ඕනේ. අපි පුලවක සංඥාව නැති වුණා. නැතුව අපි සරල උදාහරණයක් කිව්වොත් අපි පැණි රස දෙයක් විවෘතව තිබ්බොත් එහෙම ඉතින් ඒ පුලවකලගේ ග්‍රහණයට අසු වෙනවා. කුඩා ජීවීන් ඔක්කොම ඇවිල්ලා ඒක අයිති කරගන්න. ඒකට වහගන්න. එතකොට අපිට ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න බැරි වෙනවා. හැබැයි පුලවක සංඥාව තියෙනකොට අපි දන්නවා මේ පැණි රස දේ මේ ආහාරය ඕනම වෙලාවක ශූද්‍ර ජීවීන්ගේ ග්‍රහණයට ලක් වෙන්න පුළුවන්. එහෙනම් අපි මේක සුරක්ෂිත කරලා තියන්න ඕනේ. ඒ පැත්තේ වාසියක් තියෙනවා එකක්. අනික මේක ග්‍රහණයට ලක් වුණාම අපි කම්පා වෙන්නේ නැහැ. අපේ සමාධිය බිඳෙන්නේ නැහැ. අපි දන්නවා මෙහෙම ධර්මතාවයක් තියෙනවා. ලෝක ස්වභාව ධර්මයක් තියෙනවා. සබා දහමට අයිති සංසිද්ධියක් තියෙනවා. පුලවක ලක්ෂණය. එතකොට මේ අවබෝධය තියෙනකොට ඒක අනුසේ වශයෙන් තියෙනකොට අනුසේ කියන්නේ අපේ මතකයේ තියෙනවා කියන එකයි. අපි ඒක වඩලා ඒක තියෙනවා දැන් අනුසේ වශයෙන්. අනුසේ වශයෙන් තියෙන දේ අපිට අවශ්‍ය වෙලාවේ මතුවෙලා එනවා. එතකොට කුසල සංඥාත් අනුසේ වශයෙන් තියෙන්න පුළුවන්. හැබැයි අකුසල සංඥාත් තියෙන්න පුළුවන් අනුසේ වශයෙන්. අකුසල පැත්තට අපි හිතලා යම් දේවල් ඒ පැත්තටම හිතන්න පුරුදු වුණොත් එහෙම තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට අපි හිතමු හොරකම් කරන කෙනෙක් කියලා. හොරකම් කරන්න පුරුදු කරලා හොරකම් කරන ආකාරයේ පිළිබඳ හිත මෙහෙवला තිබ්බොත් එයාට ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් දැක්කම එයාට මතුවලා එන්නේ ඒක සොරෙන් ගැනීමේ මානසිකත්වය. එතකොට එතන එයා වඩලා තිබිලා තියෙන්නේ අකුසල සංඥාව. අකුසල සංඥාව වඩලා තිබ්බම ඒක අනුසේ වශයෙන් තියෙනකොට ඒක මතුවෙලා අකුසලයේ කෙරෙනවා. දැන් මෙතන මේ සංඥා කුසල සංඥා. අපි මේ කතා කරපු සංඥා. හට්ටික සංඥා, පුලවක සංඥා, විනීලක සංඥා, විච්ඡිද්දක සංඥා, උද්දුමාතක සංඥා, අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා ඒවා කුසල සංඥා. ඒක නිසා ඒවට බද්ධක සමාධි නිමිති කියලා. ඒවට බද්ධක සමාධි නිමිති කියලා කියන්නේ ඒකයි. ඉතින් ඒවා අපි වඩපුවාම අපේ තුල තියෙනවා අනුසය වශයෙන්. එතකොට මේ වෙලාවේ මතුවෙන්නේ ඒ සංඥා. එතකොට හිත දූෂ්‍ය වෙන්නේ, හිත කලබල වෙන්නේ, රාග දේශ මොහ ඇති වෙන්නේ. ඉතින් අනුසය වශයෙන් තියනවා කියන්නේ නොකයි අපි වඩපු සංඥාව, වඩපු කුසලතාවය අපි ළඟ මතකයේ තියෙනවා. තියෙනකොට ඒක අවශ්‍ය වෙලාවට මතුවේ. ඒකයි. ස්වාමීනාත් පැහැදිලි වුණා. පෙරවන් සරණයි.
සාමිනාංශය. ඔව්. සංඥා වදිනකොට ඒක යථාබෝධය තියෙනවා. හැම වෙලාවෙම නීති මෙහිමයි කියලා. ඒකට මේ සංඥා තුලින් නම් ක්ෂණිකව සිදුවෙන දෙයක්. එන්නේ උදාහරණයක් ගත්තොත් අපි දැන් ආව හරි චීනි බෝතලයක් පුට්ටක් ගෙදර කෙනෙක් ඇරලා තිබුණොත් ඒ ක්ෂණික වචනයක් කියවෙන්න පුළුවන් ඇයි වැහුවේ නැත්තේ කියලා. වගේ. එතකොට අපි මේ සංඥා පිළිබඳ අවබෝධය තිබුණා ක්ෂණික මොහොතකින් ආපහු හිතනවා මේක හරි මෙහෙම විය හැකි කියලා හිතෙනවා. නමුත් ඒ වචනේ කියුණාට පස්සේ තමයි හිතෙන්නේ ඇයි ලැබුවේ නැත්තේ කියලා. එතකොට අපි අතින් එන සුළු මොහොතක් අපි කොච්චර අවබෝධයෙන් හිටියත් අපි සුළු මොහොතකට අකුසලයක් සිදු වෙනවා. එතන මුලදී දැන් අපේ හිතේ මේක විවෘත කරලා මේක ඇරලා නේද තියෙන්නේ කියලා ඒක දැකලා එතෙන්දී ද්වේෂයක් ආවොත් තමයි අකුසලයක් වෙන්නේ. අර ඇරපු කෙනා කවුරු හරි අපි දන්නේ කවුද ඇරලා දාලා ගිහිල්ලා ඒක. එතකොට ද්වේෂයක් ආවොත් තමයි ඒක අකුසලයක් වෙන්නේ. ඊළඟට ද්වේෂසහගතව එයාට බැන වැදුනොත් එතන පාපයකුත් වෙනවා. නමුත් අර දැක්ක දුටු වෙලාවෙම ඇයි මේක ඇරලා තියෙන්නේ කියලා අහන්නත් පුළුවන්. නමුත් අපිට අකුසල් සිතක් ඇති කරගන්නේ නැතුව ඒක පුළුවන් ඔය සංඥාව අපි වඩාගෙන තිබ්බම්. දැන් ඒක මුලදී ඔබතුමී කියන කාරණේ මාත් පිළිගන්න මුලදී ඒක වෙන්න පුළුවන්. අරක දැක්ක ගමම්ම ඇයි මේක ඇරලා දාලා තියෙන්නේ මේ මම කොච්චර කියනවාද මේවා මේ විදියට තියන්න කියලා ආදී වශයෙන් ඒක නිකන් එක්තරා අප්‍රසන්න හැඟීමක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. නමුත් අපි මේ සංඥා වඩාගෙන අපි පුරුදු කරොත් දිගට එතකොට අර ඒ අකුසල තත්ත්වය මගහරවන්න පුළුවන්. ඉතින් සාමිනාසේ වැඩියම හිතෙන්නේ අර සත්තු ගැන. ඒකට අයියෝ මේකුලන්වා දැන් නැති වෙනවනේ සත්තු කෝඹියක්. කෝඹියක් කියන එකක් එනවනේ එතෙන්දී. ඒකට සත්තා කියන තමයි පළවෙනි එක කියන්නේ. මේ සත්තා මෙහෙම වෙනවනේ අපරාධනේ සත්තු මැරෙනවනේ කියලා. ඔව් ඒක ඉතින් මෙහෙම එකක් තියෙනවා. ඒක මේ සතුන් ඒකට ලක්වීම අපි එක පැත්තකින් කියනවා මේක මෝඩි අරුපු එක්කෙනාගේ වැරද්ද කියලා තමයි අපිට හිතෙනවා. නමුත් ඉතින් සත්ව ස්වභාවයත් ඒගොල්ලෝ දැන් අපි ලයිට් එකක් දාලා තියෙනකොට පළඟැටියෝ කරකැවෙනවානේ. පහනක් පත්තු කරොත් සතුන් ඇවිල්ලා වැදිලා ඒකේ මැරෙනවානේ. සීනි බෝතලේ ඇරලා තිබ්බොත් නැත්නම් පැණි බෝතලේ ඇරලා තිබ්බොත් තෙල් බෝතලේ ඇරලා තිබ්බොත් ඒකේ ඇවිල්ලා කට්ටිය වැටිලා මැරෙනවා. ඒතකොට දැන් ඒක එක පැත්තකින් සත්ව ස්වභාවයක්. ඒ සතුන් ඒ තම තමන්ගේ ආහාරය හොයාගෙන ගිහිල්ලා ඒ සතුන් ඒකට වැටිලා මැරෙන ගතිය සත්ව ස්වභාවයක්. ඉතින් අපි උතන ඒ පැත්තත් දකින්න ඕන. ඒක මේ නිකන් ඒක අල්ලගෙන අකුසලයක් හදාගන්න ඕනේ නැහැ. ඒ කොතන වුණත් පැණි රස දෙයක් විවෘතව තිබ්බොත් ආසන්නයේ කුඩා ක්‍රෝමින් හිටියොත් ඒගොල්ලෝ එනවාමයි. ඕනම දෙයකට. ඉතින් ගඳ ගහන දෙයක් තිබුණොත් මැස්සෝ එනවමනේ. එතකොට ඒක මැස්සන්ගේ පුලවකයන්ගේ ගති ලක්ෂණේ ඒක ධර්මතාවයක් හැටියට අපි තේරුම් ගන්න ඕන. ඉතින් අපේ පැත්තෙන් අපි පුළුවන් තරම් එවැනි තත්ත්වයන් වළක්වලා තියන්න උත්සාහ කරනවා. සමහර විට ඒක බැරි වෙන අවස්ථාත් තිබෙනවා. නමුත් අපි ওই එකක් සම්බන්ධයෙන්වත් කෙලෙස් හදාගන්නේ. දැන් අරගොල්ලෝ ඇවිල්ලා වෙట్లా මැරෙනවා නේද කියලා ඒ පැත්තෙන් අපි ක්ලේශයක් හදාගන්නෙත් නැහැ. ඒක සත්ව ස්වභාවයක් හැටියට අපි තේරුම් ගන්න. මේ පැත්තෙන් මේක විවෘත කරගෙන පිළිබඳව අපි දේශයක් ඇති කරගන්නේ. මොකද අපි දන්නවා සමහර අයට සතිමත් භාවය හැමතිස්සෙම නැහැ. සතිය බිඳ වැටෙන සමහර අයගේ. ඉතින් අසතිමත් වුණ ගමන්ම ওই වැඩේ කෙරෙනවා. ඒ අතින් කලබලය නිසා අසතිමත් භාවය නිසා ඕක කෙරෙන. එතකොට ඉතින් ඒ අර සිද්ධිය වෙනවා. ඉතින් ඔය හැම දෙයක්ම අවබෝධ කරගෙන තියෙන අපිට ක්ලේශයක් හදාගන්න නැතුව, ඒ කියන්නේ චිත්ත සමාධිය බිඳ ගන්න නැතුව කටයුතු කරන්න අපිට පුළුවන්.
බිඳුනත් අපිට පුළුවන් ආයේ මේක හදන්න. ඔව් මට පොඩ්ඩක් මේක ඇරලා තියෙන දැක්කම කේන්ති ගියා. ඉතින් කේන්ති අරන් වැඩක් නැහැ. මේකේ ස්වභාවය මෙහෙමයි. මේ වැරද්ද මෙහෙම වෙනවා. මගේ යටින් වුණා සමහර වෙලාවට මේක විවෘත වෙලා තිබිච්ච අවස්ථා මට මතකයි. අනිත් අය අතිනොත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා අර සමාධිය බිඳ වැටුණා වුණත් චුට්ටකට අපිට ඒක ආයේ හදන්න පුළුවන්. ඒකයි අර තුවටන් චිත්ත සමාධියති කියලා අපි ළඟ ගුණයක් තියෙනවා ඉක්මනින් හිත සමාධිමත් කරගන්න පුළුවන් විදර්ශනා වඩපු ඇත්තන්ට. ඒකයි. දෙසම් නැසෙම තමයි මම කරන්නේ. සාමිෂණයකින් ආයෙම හිත හදාගන්න. ඒක තමයි. ඉතෝසලයක්. හොඳයි සාමිෂික ගොඩාක් පින් කරනවා. දේශනා කරපු ධර්ම කරුණෝ සාකච්ඡා කරපු කල්පනා කරද්දී පංච නීවරණ අපට නැති කරගන්නත් මේ කරුණු ගොඩක් ඉවහල් වෙනව නේද ස්වාමින් වහන්සේ විශේෂයෙන් උද්දච්ච කුච්ච විචිකිච්ඡා වගේ දේවල් අපි නිතර අපිට මේ අපේ සිත්වල ඇති වෙන දේවල් ස්වාමීන් වහන්සේට ඒවා අපිට ගොඩාක් අඩු කරගන්න අද මේ ධර්ම කරුණු උපකාරී වෙනවා කියන එක ස්වාමීන් වහන්සේ මට හිතුණා. ඒ සම්බන්ධ ඔබ වහන්සේගේ දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් මේ නීවරණ ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා අපි ඒවා ඉගෙනගෙන තියෙන අපේ චිත්තසංතානයේ ඇති වෙන යම් වෙනස්කම් හැටියට අපි ඒව දකින්නේ නීවරණ ධර්ම කියලා. ඉතින් ඒවා ධර්මතා හැටියට තමයි මතුවලා එන්නේ. ඒ ධර්මතාවක් මතුවුණු අවස්ථාවේ දැන් කාමච්ඡන්දය කියන රූපයකට, ශබ්දයකට, ගන්ධයකට, රසයකට, ස්පර්ශයකට තියෙන මනාපේ කැමැත්ත, ඡන්දය හිතක අපේ මතුවලා එන්න පුළුවන්. ඒකට අපි ඒ වෙලාවේ ඒක දකින්නත් දැන් අපි හුරු පුරුදු වෙලා තියෙන නිසා, ඒක ධර්මතාවයක් හැටියට දකින්න හුරු වෙලා තියෙන නිසා අපිට පුළුවන්කම තියෙනවා ඒ ධර්මතාවයට යට නොවි, නතු නොවි, ගැති නොවි, වාල් නොවි කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ නීවරණය අපි ඔකට කියන්නේ නීවරණය බැහැර කරගන්නවා කියලා. නීවරණ විස්තර කරන්නේ ආවරණං නීවරණං චේතසෝපක්ඛිලේ සම්පඤ්ඤාය දුබ්බලීකරණං කියලා. ඒ தത്വයට වැටුනොත් නේ නීවරණයක් වෙන්නේ. කාමච්ඡන්දය නැත්නම් ව්‍යාපාදේ නීවරණයක් බවට පත් වෙන්නේ එහෙම වුණොත්. දැන් අර කාගේ හරි ක්‍රියාවක් දැක්කම අපිට ව්‍යාපාදයක් නුරුස්නා ගතියක් ඇති වෙන්න පුළුවන්. කවුරු හරි කරන අර කලින් උදාහරණය වගේ වහලා තියන්න ඕන එක වහලා තියලා නැහැ. එහෙම නැත්නම් ඇරලා තියන්න ඕන එක ඇරලා තියලා නැහැ. නිසි තැන තියන්න ඕන එක අනිසි තැන තියලා. ඒ වගේ දේවල් දැක්කම අපිට නුරුස්නාකමක් ඇති වෙනවා. නමුත් ඒක නීවරණයක් බවට පත් කරගන්න නැතුව ඉන්න පුළුවන් මේ සංඥා වඩාගෙන තියන අය. මේ අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා විශේෂයෙන් දැන් අනිත්‍ය සංඥාව ගත්තොත් එහෙම මේ සතිය අපි සතිය කියලා මහා උතුම් ගුණයක් වඩාගෙන තියෙනවානේ. ඉතින් කාටත් ටික හරි සිහිය තියෙනවා. නමුත් සිහිය අනිත්‍යයි. අපිටත් තේරෙනවා අපේ සතිමත්භාවය සමහර වෙලාවට වෙනස් වෙනවා. අනිත් අයගෙත් සතිමත්භාවය වෙනස් වෙනවා කියලා. ඒකෝර අපි අනිත්‍ය සංඥාව වඩාගෙන ඉන්න කෙනාට ඉවලේ ඒක කල්පනාවට එනවා. මෙයාටත් එහෙනම් මේක පාවිච්චි කරන වෙලාවේ සතිය පවතින්න නැතු ඇති මේ පිළිබඳව සතිය. ඒක නිසා වෙන්නේ නැති මේක වහන්න ඕන එක වහලා නැත්තේ. අරින්න ඕන එක ඇරලා නැත්තේ. එතකොට මේ විදිහට අපිට තේරුණාම වැටහුණාම අපේ ඔය කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ ධර්ම මතුවලා ඉන්නේ නැහැ. ඒවා හිත යට කරගන්නේ නැහැ. තීන මිද්ද වුණත් ඔය අලස කම්මැලිකම් වගේ දේවල් අපි දකිනවනේ, අපි තුලත් එනවා. ඉතින් අපි දන්නවා ඒක ස්වභාවික සංසිද්ධියක් හැටියට. දැක්කම ඒකෙන් අපි ඒ ධර්මතාව මතුවලා කියලා අපි කලබල වෙන්නෙත් නැහැ. අපිට මේ ධර්මතාව පාලනය කරගන්නත් පුළුවන්කම එනවා.
උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඒත් එහෙම. හිතේ විසිරුණු ගතිය, හිතේ කලබල වෙච්ච ගතිය සමහර වෙලාවට ඇති වෙනවා. නමුත් අපි දන්නවා මේ සංඥා වඩාගෙන තියෙන අපි දන්නවා එවැනි ධර්මතා මතුවලා එන්න පුළුවන් කියලා. ඉතින් එතකොට අපි කලබල වෙන්නේ නැහැ. විශේෂයෙන් මේ නීවරණ ධර්මයේ නැත්නම් ඒ ධර්මතාවයේ නීවරණයක් බවට පත් කරගන්න නැතුව ඉන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා ඔබට මේ කියපු දේ හරි. මේ සංඥා වඩාගෙන ඉන්න කෙනෙකුට හුඟා අකුසලතාව පාලනය කරන්න පුළුවන්. අකුසලතාවන්ටපත් නොවි ඉන්න පුළුවන්. අර පළවෙනි ප්‍රධානය උපන් අකුසලය නූපදවන්න පුළුවන්. උපන් අකුසලයත් හරි ඉක්මනින් ගෙවා දමන්න පුළුවන්. දෙවෙනි ප්‍රධානය උප්පන්නානං අකුසලානං ධම්මානං පහනං කියලා. ඉක්මනින් කරන්න පුළුවන්. ඉතින් මේ හැකියාව තියෙනවා මේ විදර්ශනා ප්‍රඥාව දියුණු කිරීම මේ සංඥා වැඩිම කියලා කියන්නේ. පුළුවන්කම තියෙනවා. ඒක හරි. වහන්සේට ගොඩාක් කුසලයක් සිදු වේවා ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. හොඳයි අපි එහෙනම් වෙනත් සාකච්ඡා නැතිනම් අපි දහම් හමුව නිමා කරමු. අපි යොදාගෙන තියෙන කාලයත් බොහෝ දුරට ගෙවි ගිහිලා තියෙන නිසා. එතකොට අද අපි විශේෂ අවධානය යොමු කරේ මේ අනිශ්චිත විහරණය කියන මාතෘකාව යටතේ විශේෂ අවධානය යොමු කළේ මේ හතරවෙනි පදානය. ඒ කියන්නේ අනුරක්කනා පදානය කියන එක. අපි උප්පන්නම් බද්ධකං සමාධි නිමිත්තං අනුරක්කති. අපි මේ සමාධි නිමිති අපි වඩාගෙන තියෙන නැත්නම් අපි ඒවට කුසල සංඥා කියලා කිව්වා. ඉතින් ඒව වඩාගෙන තියෙනකොට අර සමාධිය බිඳෙන්නේ නැහැ. කලබල වෙන්න, නොසන්සුන් වෙන්න, කෙලෙස් ඇති කරගන්න අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි හැම වෙලාවෙම ඔය කුසල සංඥා වැඩිම කරන්න ඕන. ඒවා ඉතින් හැට කනට නාසයට දිවට කයට ගෝචර වෙන. එහෙම නැත්නම් අපි කිව්වොත් පේන දේවල්, ඇහෙන දේවල්, දැනෙන දේවල්, වැටහෙන දේවල් තුලින්මයි මේ බද්ධක සමාධි නිමිති වඩන්න ඕන. නැත්නම් කුසල සංඥා වඩන්න ඕන. ඉතින් ඒවා අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා ආදී වශයෙන් අපි ඒවා වඩලා තියෙනවා. අද අපේ අවධානයට ලක් කරේ අපි ඔය සංවර සූත්‍රයේ අනුරක්කනා පදානය බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන අවස්ථාවේ දේශනා කරපු මේ සංඥා පහක්. අට්ටික සංඥා, පුලවක සංඥා, විනීලක සංඥා, විච්ඡිද්දක සංඥා, උද්දුමාතක සංඥා කිය. මේවා ඇත්තටම මතු පිට අර්ථයයි ගැඹුරු අර්ථයයි දෙක අපි හොඳින් අවබෝධ කරගන්න ඕන. මේකේ මතු පිට අර්ථ කෝෂාර්ථ නැත්නම් ඩික්ෂනරි මීනින්ග්ස් බොහෝ වෙලාවට බොහොම සරලයි. හුඟක් අය මේ කෝෂාර්ථය තමයි මේවට අරගෙන තියෙන්නේ. නමුත් විදර්ශනාවට ගියාම තියෙන්නේ කෝෂාර්ථය ඉක්මවලා, ශබ්ද කෝෂාර්ථය ඉක්මවලා ගිහිල්ලා මේවයි තියෙන ධර්මාර්ථයක්. ඒ ධර්මාර්ථය ග්‍රහණය කර ගැනීම තමයි මේ සංඥා වැඩිම කියලා කියන්නේ. ඉතින් ඒක ග්‍රහණය කරගෙන ඒක අවබෝධ කරගෙන ඉන්න එක්කෙනාට මේ නාම රූප ධර්මවල ඇති වෙන කවර වෙනස්කමක් වුවද පැහැදිලි. ඒ වයින් කම්පා වෙන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ ඒක විපස්සනා සමාධිය කියලා. අර යථා භූතේ යථා ස්වභාවයේ අවබෝධ කර ගැනීම නිසා හිත බොහොම සංසුන්ව පවතින. ඉතින් අපි ඔය කතා කරේ ওই කාරණේ. ඉතින් අපිට මේ සාමාන්‍ය ජීවිතය ගත කරද්දී සංසුන් භාවයේ පවත්වගෙන ජීවත් වීම අවශ්‍යයි. හිත කෙලෙස ගන්න නැතුව, හිත නොසන්සුන් කර ගන්න නැතුව ජීවත් වීම අවශ්‍යයි. ඒ එවැනි ජීවිතයක් තමයි මේ අනිශ්චිත විහරණය කියලා pāli භාෂාවෙන් අපි හඳුන්වන්නේ. නොයැලෙන, නොගැටෙන, නොමුලා වෙන හිතක් පවත්වාගෙන යාම. හොඳයි. ওই කාරණා ටික තමයි අද අපේ දහම් හමුවෙන් අවධාරණය කරේ. ඒකට අපි මේ දහම් හමුවට හිත නෙවෙයි අනිද්දා නැවතත් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා.
අද 20 ඒ අනිද්දා 22 වෙනිදා. ඒ බලාපොරොත්තුවත් ඇතුව අපි අද දහම් හමුව නිමා කරනවා. වෙනදා වගේම අපේ දහම් හමුවට ලෝකයේ පුරා විවිධ තැන්වල ඉඳගෙන සහ සම්බන්ධ වුණු අපේ කල්යාණ මිත්‍ර හැම දෙනාටම වගේම තව කවුරු හරි මේවා දුරින් ඈතින් ඉඳගෙන අහනවා ශ්‍රවණය කරනවා නම් මින් පසුවට මේ හැම දෙනාටම මේ උතුම් ධර්ම අවබෝධය මේ ජීවිතයේදීම මේ බද්ධක වූ සමාධි නිමිති වර්ධනය කරගෙන ඇති කරගත්තා වූ සමාධිය නොබිඳ පවත්වා ගන්නට අනුරක්කනා ප්‍රදානය කරගන්නට ආධාරකයක් උපකාරක ධර්මයක් වේවා. ඒ තුලින් හැම දිනාටම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් පරමාර්ථයෙන් අදත් අපේ සදාම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සෝපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.